සියලු දෙනාටම තිරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි සියලු දෙනාම ඊටම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි සුපුරුදු ධර්ම දේශනාව ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ඒ සඳහා අදත් අපි සමග සම්බන්ධ වෙනවා අවසරයි පූජනීය අලව්‍යානෝමදස්සී ස්වාමීන් වහන්සේ. ඉතින් ස්වාමීන් වහන්සේ අපි ඊටම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා අදට නියමිත ධර්ම දේශනාව පවත්වන ලෙසට. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් මේ හිමිදිරි පාන්දර අපි සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වදාළ උතුම් ධර්මයේ ඉගෙන ගන්නට. මේ ධර්මයේ ඉගෙන ගන්නකොට විශේෂයෙන්ම අපි කල්පනා කළ යුතු කාරණා ගොඩාක් තියෙනවා. ඒ තමයි මේ ලෝකේ බුදු කෙනෙකුගේ ධර්මයක් අහන්න කොච්චරනම් හැකියාවක් තිබිය යුතුයිද? ඒ ධර්මයේ හරියට ඉගෙන ගන්න අපි තුල කොච්චර හැකියාවක් තිබිය යුතුයිද? පුණ්‍ය ශක්තිය කොච්චර තිබුණත් ඇතුළත හැකියාව ඉස්මතු නැතිනම් අවබෝධ කරන්න නෙමෙයි අහන්නත් අමාරුයි. බුදුරජාණන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරන්නේ, බුදුවරුන්ට ආවේනික ධර්මයේ දේශනා කරන්නේ ලෝකේ සාමාන්‍ය නුවණැති කෙනෙක් වටහා ගන්නා වූ කරුණු ඉදිරිපත් කරමින් බුදුරජාණන් වහන්සේත් ඉදිරිපත් කරනවා. හැබැයි බුදුවරුන්ට ආවේනික ධර්මයේ නෙවෙයි, අන්‍ය වූ ශ්‍රේෂ්ඨයත් ඉදිරිපත් කරන ධර්මයේ ඉදිරිපත් කරලා එකිනාගේ හිත බුදුරජාණන් වහන්සේට අවනත කරලා, ඒ වගේම නීවරණ ඉක්මවලා මෘදු කරලා කර්මන්නේ කරලා තමයි බුදුරුන්ට ආවේනික ධර්මයේ දේශනා කරන්නේ. දැන් මේකෙදිත් අපි සමහරලාවට ගන්න පින්වතුනි නීවරණ නැතිව ධර්මය අහන්න ඕන කියන එක විතරයි. නීවරණ නැතුව පමණක් නෙවෙයි, නීවරණ නැති බවත් මෘදු බවත් කර්මන්නේ බවත් මේ ඔක්කොම ඕනේ. මේ ඔක්කොමත් එක්කයි බුදුරු ධර්මයේ දේශනා කරන්නේ. සාමුක්ඛංශික දේශනාව, බුදුරුන්ට ආවේනික දේශනාව, අන් අයට විශේෂ නොවන. ඒතර බුදුරුන්ට ආවේනික වේදනාව මේ දේශනාව ධර්මයේ තමයි ශ්‍රාවකයාත් ඉදිරිපත් කරන්නේ. මොකද ශ්‍රාවකයා කියන්නේ බුද්ධ ශ්‍රාවකනේ. එතකොට බුදුරණන් වහන්සේ ඉදිරිපත් කරපු දේ ඉදිරිපත් කරනවා. ඒ ධර්මීය කාටද ආවේනික? බුදුරුන්ට පමණයි. එතකොට ඒක ඇති වෙන්න නීවරණ දුරු වෙච්ච පමණින් ඒ ධර්මයේ ඉගෙන ගන්න බෑ. නීවරණ දුරු වෙච්ච පමණින් ඒ ධර්මය ඉගෙන ගන්න බෑ. ඒකට අවශ්‍යයි කර්මන්නේ බව, මෘදු බව. කර්මන්නේ මෘදු බව ඇති වෙන්නේ ඒ ධර්මයටම යොමු වෙච්ච ගතිය ඕනේ. එතකොට ඒ සඳහා තමයි බුදුරණන් වහන්සේ දසක මේ අනුපිළිවෙල කතාව ඉදිරිපත් කරන්නේ. අනුපිළිවෙල කතායි දාන කතා, සීල කතා, සග්ග කතා. එතකොට ඒ වගේම මොකද වෙන්නේ? අර හිත ප්‍රමුදිත වෙනවා. නීවරණ අයින් වෙනවා. කාමයන්ගේ ආදීනව, නෛෂ්ක්‍රම අනිසංස. එතකොට නීවරණ අයින් වෙනවා. ලෝකයට පේන ලොකු කෙලෙස් ස්වභාවය අයින් වෙනවා. හැබැයි එතකින් මෘදු කර්මන්නේ වෙන්නේ නැහැ. අර කෙලෙස් වල තියෙන අපිරිසිදු භාවය, ඕකාරං සංකේලේ සංකේය. මෙන්න මේක ඉස්මතු කරගන්නත් ඕනේ. එතකොට තමයි අර අපිරිසිදු මෘදු කියන කාරණා ඉස්මතු වෙන්නේ. කර්මන්නේ කියන්නේ. අර ඒකනේ අර ගණක මොග්ගල්ලාන සූත්‍රයේත් පැහැදිලි කරලා පෙන්නන්නේ බුදුරණන් වහන්සේගේ ධර්මයේ කොච්චර ඇහුවත්, හරියට මේ ප්‍රතිපදාව ඇහුවත් ඔහුට යන්න බැරි කෙනෙක් ඉන්නවා ප්‍රතිපදාව. ඒකට අනුගත වෙන්නේ නැති කෙනෙක් ඉන්නවා. ඒ ධර්මෙම යහන්නේ. පොඩ්ඩක්වත් වෙනස් නැහැ. බුදුරජාණන් වහන්සේගෙන්ම යහන්නේ. ඒක බෑ. ඒ බැරි කෙනා කවුද? ශ්‍රද්ධාව එළඹෙච්ච නැති. ඒ වගේම අර අකුසල් ධර්ම, මාන්නය, අකීකරුකම, සුවච නැති බව, නැමින් නැති බව, මෘදු නැති බව,
ඊළඟට වංචනික බව, සටකපට මායා බව, මුඛරි බව, දැඩි බව ගොඩක් જાති තියෙනවා. එවැනි ඒ කියන්නේ කෙලස් නෙමෙයි. ඒ කෙලස් එක මොකද වෙන්නේ? කෙලස් දැන් නිවර්ණ ප්‍රහාණය වෙද්දී තියෙන කෙලස් නිවර්ණ ප්‍රහාණය. නමුත් මේ කෙලස් ස්වභාවය බලන්නකෝ. එතකොට මෙන්න මේ කෙලස් අපි ඉස්සලාම දැනගන්නට ඕනේ මොකද්ද කියලා. ඒක දැනගෙන ප්‍රහාණය කරන්නට ඕනේ. ඒක දැනගෙන ප්‍රහාණය කරන්න අපි යමු නැතුව කවදාවත් අර ධර්ම ඉගෙන ගන්න බැරි වෙනවා. එහෙනම් මේ මෘදු කර්මන්නේ බව ඇති කරගන්න අපි අර අපේ තම්බය, අපේ දැඩි බව, අපේ මතේ ඉන්න බව ඒතර වුන්කන් දෙන්නේ නැහැ. අන්න ඒකත් අයින් වෙනාට පස්සේ තමයි බුදුරුන්ගේ ආවෙනික දේශනාවට සුදුසු මනසක් සුදුසු දෙයක් කෙනෙක් බවට පත් වෙන්නේ. නිවන ප්‍රහාණය කිරීම විතර නෙවෙයි. එතකොට එයාට අර බුදුරණවහන්සේ කියන්නේ ගන්න පුළුවන්. නැත්තම් ගන්න බෑ. ඒ කියන්නේ අර මත තියෙන අදහස් තියෙන එක විදියට අපි ඔන්න බුදුරණවහන්සේ ධර්මයේ කියලා අහලා දැනගත්ත දෙයක් තියෙනවා. අපි අපට අදාළ දෙයක් තියෙනවා. අපි අර බුදුරණවහන්සේ පෙන්නපු දේ මධ්‍යස්ථව විමසලා බලන්නේ නැහැ. අපි අහලා දැනගත්ත දේ අපේනේ. දැන් අපේ දේ ඒකට ඇතුළත් කරන්නේ ඇයි තම්බය? මානය. අපි පුරුදු කරපු දේවල් තියෙනවා. අපට වැඩිච්ච දේවල් තියෙනවා. අපට වැටහිච්ච දේවල් තියෙනවා. අපි අහලා දැනගත්ත දේවල් තියෙනවා. අර සද්ධා, රුචි, අනුසව, ආකාර පරිවිතක්ක, දිටිනිච්ඡානක්ඛන්ති වලට ගියවා තියෙනවනේ. සද්ධාවෙන් ගිහිල්ලා. එකක් පිළි අරගෙන. දැන් ඒක මොකක්ද උනේ? සද්ධාවෙන් ගිහිල්ලා යමුනහම මේ සත්‍යයි කියලා අරගෙන. අන්න ඒක තියෙනවා. රුචියෙන් ගිහිල්ලා මේ සත්‍යයි කියලා කැමැත්තෙන් ගිහිල්ලා අරගත් එකක් තියෙනවා. තමන්ගේනේ දැන්. තමන්ට සත්‍යයි. අනික වැරදි ඒක ඇත්ත. අහලා දැනගත්ත දේවල් වලින් මේක සත්‍යයි කියලා අරගත් එකක් තියෙනවා. කල්පනා කරලා අන්න මේක සත්‍යයි කියලා අරගත්ත දෙයක් තියෙනවා. දෘෂ්ටි වශයෙන් ඉරවුල් කරගෙන මේක සත්‍යයි කියලා අරගත්ත දෙයක් තියෙනවා. දැන් මේ සත්‍යයි කියලා අරගත්ත දේ කාගේද? මගේ. මට වැටහෙන දේ ඒව ඇත්ත ඒ අහපු ක්‍රමයට එක්ක. දැන් මොකද වෙන්නේ? මේකත් එක්ක කාවද ඉස්මතු උනේ? තමන් ඉස්මතු වුණා. දැන් මේකෙන් දැඩි බවක් ආවා. නැමෙන්නේ නැති බව ආවා. ඊළඟට ඒකටම කොහෙන් ගියත් අර කැරකිලා යන මායා බව ආවා. සටකපට බව. මේ හැම එකක්ම අර කෙලෙස් වල ස්වභාවය ප්‍රකට වෙලා එනවා. සියුම් වෙනවා. කොහෙන් ගියත් නැමෙන්නේ නැහැ. ඒතර මෙහිම තියෙන කෙනෙකුට ධර්මය හුවට වැඩක් නැහැ. එයා අර අහන ධර්මය මොකද කරන්නේ? මෙන්න මේ කාරණාව දාලා අපිරිසිදු කරගන්නවා. අහපු කාරණා එක්ක ශ්‍රද්ධාවෙන් තේරුම් ගත්ත දෙයක්, රුචියෙන් ගිය එක, අනුශ්‍රවයෙන් ආකාර පරිත්තක්ෙන් දිටිනිච්ඡානංකන්තියෙන් ගිය එකක් එක අහලා අන්න ඒ අර අහන ධර්මය අපිරිසිදු කරගන්නවා. හරියට කිරි වීදුරුවකට ගොම බින්දුවක් කරනවා වගේ. ගොම් බින්දුවක් කරනොත් කිරි කලයකට ගොම් බින්දුවක් කරනත් අපිරිසිදුම තමයි විසික් කරන්න වෙන්නේ. ඒ වගේ ගොම්බල් ධර්මයක් අහනවා. අපි අර චූටි කැලක් දානවා. ශ්‍රද්ධාවෙන් අපි අහලා දැනගත්ත දේ, රුචියෙන්, අනුසවයෙන්, ආකාර පරිවිතක්කෙන්, දිටිනිච්ඡානක්ඛන්ති. අර අපිට වැටහිච්ච දේවල් තියෙනවා. මොනවත් ටිකක් දාන්න. මොකද වෙන්නේ? සම්පූර්ණයෙන් අපිරිසිදුයි. එහෙනම් එහෙම නැතුව අහන්න ඕනේ ධර්මය. එහෙම අහද තමයි පින්වතුනි බුදුරණවහන්සේගේ ධර්මය කරා යොමු වෙන්න පුළුවන්. ඉතින් අපි සංයුත්ත නිකාය තුන්වන පොත් වහන්සේ තුල ඛණ්ඩ සංයුත්තේ සූත්‍ර කතා කරමින් සිටින්නේ. අද අපට තියෙන්නේ වාසී ජටෝපම සූත්‍රය. මම හිතන්නේ අපි වාසී ජටෝපම සූත්‍රය ගොඩාක් අවස්ථාවල කතා කරලා තියෙන දේශනාව. ඉතින් මේ දේශනාවේ හරිම ලස්සන කරුණු තියෙනවා ගොඩාරියක්. අපි බලමු මේ දේශනාවේ තියෙන කාරණා. සවැත් නුවර නිදාණය ඥානතෝ අහම් භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නො අජානතෝ නො පස්සතෝ අහණෙනි දනිමින් දකිමින් ආශ්‍රව ප්‍රහාණය කිරීම කියන්නේ නොදනිමින් නොදකිනින් නෙමෙයි. කිංච බික්ඛි ඥානතෝ කිං පස්සතෝ ආසවානං කය කුමක් දනිමින් දකිමින්ද ආශ්‍රව ප්‍රහාණය කිරීම අදාරන්නේ. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්ංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදය ඉති සංඥාය අත්ංගමෝ
ඉති සංඛාරාණං සමුදය ඉති සංඛාරාණං අත්තංගමෝ ඉති විඥානස්ස සමුදය ඉති විඥානස්ස අත්තංගමෝ එවං කෝ වික්ඛි ඥානතුයන් පසත ආසවණං කයෝ හෝති. ඔන්නෝ ආශ්‍රෝෂය වෙන හැටි පැහැදිලි කරනවා. ඒතර ආශ්‍රෝෂය වෙන්නේ කොහොමද? ඔන්න පංචපාස්කන්ධේ මේ ඉති රූප පංචපාස්කන්ධය කියලා. එතන පංච උපාදානස්කන්ධය කියලා පෙන්නනවා කෙනෙක් මැදිහත් වෙලා. දැන් මෙතන ඉති රූපස් සමුදය. මෙතන අර කෙනෙකුට කියන එක නෙමෙයි ප්‍රතිපදාව හැටියට පැහැදිලි කරන්නේ. බුදු දේශනාවේ මේ පංච උපාදානස්කන්ධය සහ පංචස්කන්ධයේ තියෙන පරියාය දෙක බලන්න මම හිතන්නේ හෙට සූත්‍රයේදීත් ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. මහා පුණ්‍යම සූත්‍රයේදී පංච උපාදානස්කන්ධයේ යෙදෙන තැනයි පංචස්කන්ධයේ යෙදෙන තැනයි. අපි මේක අපේ හිතල ටික දාගත්තොත් වරදිනවා. දැන් අර ඛණ්ඩ සංයුත්තේ මේ පොත් වහන්සේ අපි කතා කරා අර ඛණ්ඩ සූත්‍රයේ තියෙනවනේ ස්කන්ධ පංච උපාදානස්කන්ධ වෙනම කතා කරලා. හැබැයි අපි ස්කන්ධ ටික රහතන් වහන්සේ කියලා දානවා. නමුත් බුදුරණවහන්සේ රහතන් වහන්සේ කියලා නෑ නේතන. බුදුරණවහන්සේ එතන රහතන් වහන්සේ කියලා කියන්නේ. අපි ඒක දා ගන්නවා. ඒතර බලන්න කොච්චර වරදිනවද කියලා. එහෙම නොකිය තීජි දාගන්න. මේකේ තියෙන පරියාය තියෙන ගැඹුරු පරියාය. මේ කරුණු ඉස්මතු කරලා තියෙන හැටි. ඒතර පංච උපාදානස්කන්ධය විග්‍රහ කරලා තියෙන හැමතැනම ගත්තාම කෙනෙක් මැදිහත් වෙලා කෙනෙකුට කතා කරලා කියන එකක් තියෙනවා. පංච උපාදානස්කන්ධය උදේවයි දකින්නේ. නැත්නම් පංච උපාදානස්කන්ධය කියලා කතා කරනවා සක්කාය කියලා ඒ කාරණාවත් එක්ක බැඳීම. දැන් මහා පුණ්‍යමසුත් එක ලස්සනට විස්තරලා පෙන්නන පංච උපාදානස්කන්ධය චන්දරාගී ওই කාරණාවත් එක්ක ඊළඟට රූපක්ඛන්ධ වේදනාක්ඛන්ධ කියලා මේ ධර්ම න්‍යායක් හැටියට පැහැදිලි කරනවා. න්‍යාය ධර්මයක් හැටියට. ඒ කියන්නේ ඒකට දැන් අපි පටිච්චසමුප්පාද ධර්ම කතා කරන්නේ. ඒතකොට ඒකට කෙනෙක් මැදිහත් කරන්නේ අවිජ්ජාදිපච්චේ සූත්‍රය පැහැදිලි කරන්නේ කවුද විඳින්නේ? නැත්නම් කවුද කාගේද විඳීම කවුද විඳින්නේ? කාගේද නාම රූප කවුද නාම මොකද්ද නාම රූප? ওই ප්‍රශ්නිය આવොත් එහෙම දෙකම වැරදි කියලා. ඒක ධර්ම ස්වභාවය. මේ විදිහට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කරුණු ඉති රූපස් සමුදය කතා කරනකොට කාගේද කවුද කියලා දැම්මොත් ඒ වරදිනවනේ. අන්නේ විග්‍රහයට කන්ද කියලා ඉදලා තියෙන කන්ද. ඊළඟට තව කෙනෙක් එක්ක දැන් අපිට එක එක්කෙනා ගැන හොයන්නනේ කතා කරන්නේ. එක එක්කෙනා ගැන හොයන්න. ඒකට කියන කෙනෙක් මැදිහත් වෙලා උපාදානස්කන්ධය. මේක කොහොන තියෙන්නේ? දැන් අපි මේවා සිද්ධාන්තයට දාගෙනවනේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. රහතන් වහන්සේගේ සිද්ධාන්තය, පුත්තජනයාගේ සිද්ධාන්තය, ඊළඟට සේකියාගේ සිද්ධාන්තය. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න ක්‍රමයේම වැරදීනේ. එහෙම නැතුව කෝණ වෙනස් වීමක් තියෙනවා. එතකොට ධර්ම ස්වභාවය නැත්නම් අර කාගේද කවුද මොකද්ද මේකේ ඒ කරුණු ටික නැතුව මේක මොකද්ද මේක කවුද මේක කාගේද නැත්නම් මේක විදින්නේ කවුද විදින්නේ කෙනා මොකද්ද කියලා ওই ප්‍රශ්නේ ඕක සම්පූර්ණ දැම්මට පස්සේ ලොකු වාලහුරන්නේ. ඒ මොකකටද ඒක කතා කරන්නේ අවිජ්ජාදිපච්චේ සූත්‍රය පටිච්චසමුප්පාදේ. ඒතකොට දැන් මේ ඉති රූප සමුදය රූප සත්ංගම කියලා විග්‍රහ වෙන්නේ මොකද්ද? පටිච්චසමුප්පාද ධර්මෙනේ. අර අංග 12ට නෙමෙයි පටිච්චසමුප්පාද ධර්මයටනේ. ඒක මතක තියාගන්න. එතන මෙතනත් පැහැදිලි වෙන්නේ ඉති කියලානේ මෙසේ කියලානේ මේ රූපේ නෙමෙයිනේ. මේ රූපය කියලා පෙන්වන්න නම් ඔන්න යම් කිසි බැඳීමක් එකක් තියෙනවා. නමුත් මෙතන පෙන්වන්නේ ඉති රූපක්. මෙසේ රූපේ හට ගැනීම. මෙසේ රූපේ නැතිවීම. මෙසේ වේදනාව. මෙසේ වේදනාවට ගැනීම. අන්න ඒව පැහැදිලි කරන්නේ. ඒතර සතිපට්ඨානෙත් ඉතියජ්ජත්තංව මෙසේ. මේ කියලා එකක් පෙන්වන්නේ නැහැනේ. මේකෙත් මෙසේ කියලා පෙන්වන්නේ. ඒතර මෙසේ කියලා පෙන්නකොට යමක් පෙන්නලා නැහැ. ක්‍රියාවක් එක්ක පෙන්වන්නේ. ඒතර මෙන්න මේ පෙන්නන කාරණාව එක්ක මොකද්ද හම්බ වෙන්නේ? කෙනෙක් අයිතිත්වයක් එදිලා නැහැ. එතකොට අර අවිජ්ජාදිපච්චේ සූත්‍රය වගේ කෙනෙක් අයිතිත්වයක් නොයදී ඉදන ධර්මපරියාය තමයි මේ රූපං ඉති රූපස්. දැන් බලන්නකො දේශනාවේ තියෙද කියලා ඉති රූප උපාදානස්කන්ධෝ ඉති රූප උපාදානස්කන්ධ සමුදය ඉති රූප උපාදානස්කන්ධ අත්තංගමෝ කියලා තියෙද නෑ. ඒක පැහැදිලි කරන්නේ කෙනෙක් මැදිහත් වෙලා. ඒතකොට අර කොනත් එක්ක හොඳට මතක තියාගන්න. එතකොට මේ කන්ද සූත්‍රයේ තියෙන්නේ රහතන් වහන්සේ ගැන ඊළඟට මේ පුතඥය ගැන නෙමෙයි අපි දාගන්න ටිකනේ. කන්ද සූත්‍රයේ තියෙන්නේ මොකද්ද? උපාදාන සහ උපාදාන නොවීම. අපට උපාදාන සහ උපාදාන නොවීම කියනකොට අපට හිතෙනවා රහතන් වහන්සේ කියලා උපාදාන නොවීම. නැහැ. පැනවීමක් ඒ තියෙන රහතන් වහන්සේ පනවන්න බෑනේ. පැනවීමක් මොකද්ද?
පැනවීම අතීත අනාගත වර්තමාන කියන මෙන්න මේවත් එක පැනවීමක් රූපය. වේදනාව හඳුනා ගැනීම. පැනවීම. අතනත් පැනවීම. එතන පැනවීමේදී අන්න කෙනෙක් එක්කගෙන පනවනවා. කෙනෙක් එක්කගෙන පනවනවා. අතන පැනවීම එතන සාසවා කියලා දෙනවා. සාසවා උපාදානීය ආශ්‍රව සහිතයි. එතකොට එනං අර චත්තාරිසක සූත්‍රය පැහැදිලි කරන්නේ. සාසවා උපදිවිය පක්කා කියලා. ලෝකයේ පැත්ත අන්න ලෝකයේ විග්‍රහය. එතකොට නම් මේක හොඳට බලන්න ඕනේ මේ විග්‍රහ නැත්තම් අපි ඇත්තටම පටලවා ගන්නවා මේ අපට හිතෙන දේවල් දාන්න ගිහිල්ලා. එතකොට දැන් මෙතනදී මේ පැහැදිලි කරන්නේ මොකද්ද? ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් අත්ංගම. මේ රූපය කියලා නෙමෙයි. මේ වේදනාව මේ සංඥාතෝ ඉති රූපං මිසේ රූපයයි මෙසේ රූපේ හට ගැනීමයි මෙසේ රූපේ නැතිවීමයි. මෙසේ වේදනාවයි මෙසේ වේදනාව හට ගැනීමයි මෙසේ වේදනාව නැතිවීමයි. මෙසේ සංඥා හඳුනා ගැනීමයි මෙසේ හඳුනා ගැනීම හට ගැනීමයි මෙසේ හඳුනාගෙන නැතිවීමයි. මෙසේ සංස්කාරයයි මෙසේ සංස්කාරය හට ගැනීමයි මෙසේ සංස්කාරය නැතිවීමයි. මෙසේ විඥානයයි මෙසේ විඥානය හට ගැනීමයි මෙසේ විඥානය නැතිවීමයි. මෙන්න මේ විදිහට මේ කියන්නේ නැතුව මේ පංච උපාදානස්කන්ධය මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මෙන්න මේ ධර්ම ස්වභාවය හැටියට මෙහෙම දන්නකොට දකින්නකොටයි ආසවක් හය වෙන්නේ. ඥානතෝ පස්සතෝ. එතකොට එහෙනම් මෙතන තියෙන විග්‍රහය හොඳට තේරුම් ගන්න හොඳට බලන්න. මෙතන පෙන්වන්නේ ධර්මය හැටියට මේ ප්‍රතිපදාව හරියට අර පටිච්ච සමුප්පාද ධර්මයේ සමුදය අස්තංගමේ දකින්න කාරණාව එක්ක සතිපට්ඨානේ මේ භාවිතය පිළිබඳව කතා කරන්නේ. මේකම පැහැදිලි වෙනවට පින්වතුනි උපනිෂද් සූත්‍රයේත් උපනිෂද් සූත්‍රෙත් පැහැදිලි වෙනවා. එතකොට මේ ප්‍රතිපදාවේ කනුගත වෙලා යනකොට මොකද වෙන්නේ? අන්න ඒකත් එක්ක යනකොටයි ආශ්‍රවශය වෙන්නේ. වෙන විදිහකට නෙමෙයි. එතකොට නම් මේ කියන කාරණාව ඉක්මෝල හේතුඵල ධම එක කෙනෙක් මැදිහත් වෙලා දකින්න කෝණ ඉක්මෝල ප්‍රතිපදාවක් එක්ක දකින්න එකක්. එතකොට කෙනෙක් බලෙන් දකින්න එකක් නෙමෙයි. අර කෙනෙක් කියන කාරණාර උපාදානී සාසවා උපාදානීය කියනකොටම එතන පැහැදිලි වෙලා තියෙනවනේ මේ දැන් අපි දන්නවනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට ඒකේ පැහැදිලි වෙන්නේ මොකද්ද? අර රූප ඒකේ අර්ථය රූපණී විදීම හඳුනා ගැනීම කියන කාරණේම අර්ථය උදාහරණ වලින් පෙන පිටුවක් වගේ දීඹුලක් වගේ මිරිගුවක් ඔය ටිකනේ අර්ථය. එතකොට ඒ අර්ථය තියෙද්දී ඒකට යමක් පෙන්වීමක් දෙන්නේ නැහනේ. ඊළඟට ඒකට ලංවීමක් දෙන්නේ නැහනේ. දැන් අපට තියෙන හැම වෙලෙම අර උපය උපාදාන අබිනිවේෂ විනිබද්ද කියන එකනේ. අපට තියෙන ලං වෙනවා. ඒ ඉතින් ලං වෙන්නේ හොඳ නිසානේ. බැඳෙනවා. ඒක වාසය කරනවා. ඔන්න ඕකක් එක්කනේ තියෙන්නේ. එහෙම නැතිව උපය උපාදාන අබිනිවේෂ විනිබද්ද ඉක්මවන ප්‍රතිපදාවක් එකයි දෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ දකින්න කෙනා තමයි දන්නකොට දකින්නකොට තමයි ආශ්‍රවශය වෙන්නේ. භාවනානුයෝග මනෝයොන්තස්ස වික්කවේ වික්කුණෝ විහෙරතෝ කිංචාපි එවං ඉච්ඡා උපජ්ජය. අහෝ වතමිය අනුපාදාය ආසවේ චිත්තං විමුච්ඡේයාති අතකවාස නේව අනුපාදාය ආසවේහි චිත්තං විමුච්ඡති. දැන් මේ මොකද්ද කියන්නේ? මහණෙනි භාවනානි යෝගයෙන් යුක්තව වාසය කරන භික්ෂුවකට කාටද භාවනානි යෝගයෙන් වාසය කරන භික්ෂුවකට හිතෙනවා ඉච්ඡාවක් කැමැත්තක් ඇති වෙනවා මෙහෙම කොහොම වාසය කරන කෙනෙක්ද භාවනාවේ හොඳට වාසය කරන කෙනෙකුට කැමැත්තක් ඇති වෙනවා අහෝවත මේ අනුපාදාය ආසවේ චිත්තං විමුච්ඡානේ මගේ මේ ආශ්‍රවශය වෙනවා නම් මගේ අරහත්ත්වයටපත් වෙනවා නම් කියලා ඉච්ඡාවක් කැමැත්තක් ආසාවක් ඇති වෙනවා. අතකවාස නේව අනුපාදාය ආසවේ චිත්තං ඔහු ආශ්‍රවයෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒම ඉච්ඡාවක් තිබ්බට. ඇයි හේතුව? තංකිස හේතු. කිස්ස අභාවිතත්තා. මොනවා භාවිතා නොකරපු නිසාද? මොකද හේතුව? මේ භාවිතා නොකර මොනවද භාවිතා නොකරද? අභාවිතත් සාතිස්ස වචනීය. මොකද්ද වඩලා නැත්තේ?
අභාවිතත්තා චතුර්ණං හතිපට්ඨාන. අභාවිතත්තා චතුර්ණං සම්මප්පදාන. අභාවිතත්තා චතුර්ණං ඉද්ධිපාද. අභාවිතත්තා පංචන්නං ඉන්ද්‍රියාන. අභාවිතත්තා පංචන්නං බලාන. අභාවිතත්තා සත්තානම් බොජ්ජංගහන. අභාවිතත්තා ආරියං අට්ඨාංගිකම් මග්ග. එතකොට ඔන්න බලන්න මොකද්ද මේ කියන්නේ? භාවනාවෙන් ඉන්න කෙනෙක් හොඳට භාවනාවට වාසය කරන කෙනෙකුට කැමැත්තක් හට ගන්නවා රහත් වෙන්න කියලා. නමුත් රහත් වෙන්නේ. ඇයි මේ භාවනාව කරන කෙනාට රහත් වෙන්න බැරි? ඒ භාවනා කරන කෙනා හතිපට්ඨානෙ වඩලා නැහැ. ඉද්ධිපාද වඩලා නැහැ. හතර සම්‍යක් වඩලා නැහැ. පංච ඉන්ද්‍රිය වඩලා නැහැ. පංච බල වඩලා නැහැ. සත්‍ය බොජ්ජංග ආරෂ්ඨාංග වඩලා නැහැ. එතකොට එනම් බලන්න හතිපට්ඨානය වඩලා නැති කෙනෙක්. හැබැයි භාවනා කරනවා. හොඳට භාවනා කරනවා. අතිපටන වඩලා නැහැ. ඒතර බලන්නේ නම් භාවනා කියන එක බුදුරණවහන්සේ පෙන්නපු මේ අතිපට්ඨානය කියන කාරණාවෙන් තොරව ඕන තරම් තියෙනවා. එතකොට නම් භාවනා කරපු කෙනෙකුට අන්න මගපල් ලබන්න අරහත්ත්වයටපත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. කුමක් නිසාද? අතිපට්ඨානේ සතර සම්‍යක්ප්‍රදාන වීර්ය භාවිතා කරලා නැහැ. සතර සම්‍යක්ප්‍රදාන වීර්යය පංචේන්ද්‍රිය සත්බුද්ධ මේ වාසේ භාවිතා කරලා නැහැ. මේවා භාවිතා නොකරපු නිසායි ඒ භාවනා කරන කෙනාට ආශ්‍රවශේ කරගන්න බැරි වෙන්නේ. එහෙනම් බලන්න අපිට කොහොම ඉගෙන ගන්න දෙයක් අවශ්‍යයිද? දැන් ඔන්න බලන්න කලින් ඉස්සලා කිව්වේ මොකද්ද? ආශ්‍රවශේ වෙන්න මොකක් සිදු විය යුතුද? ඉති රූපං ඉති රූපස් සමුදිති රූපස් සත්ංගමෝ කියලා මෙන්න මේ කාරණා ටික මෙසේ රූපයයි මෙසේ රූපය හට ගැනීම මෙසේ රූප නැතිවීමයි කියලා මේ දකින්න විදිහේදී තමයි ආශ්‍රව ඡය වෙන්නේ. ඊළඟට භාවනා කරන කෙනා ආශ්‍රව ඡය වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ එහෙනම් මේ භාවනාව යෙදුන්නේ නැහැ කියන එකනේ. එහෙනම් මේ විදිහ භාවනාවක් යෙදුන්නේ නැහැ. ඒ භාවනාව යෙදුන්නේ නැහැ. ඒ භාවනාව යෙදුන්නේ නැහැ කියන තැන මොකද්ද භාවිතා වෙලා නැත්නම් හතර සතිපට්ඨානෙ භාවිතා වෙලා නැහැ. එහෙනම් ආනාපාන සතිය භාවිතා කරලා නැහැ. ඒ කියන්නේ බුදුරණවහන්සේ පෙන්නපු ඊළඟට සති සම්පජාන්නේ භාවිතා කරලා නැහැ. හැබැයි හොඳට භාවනා කරනවා. ආනාපාන සතිය වඩන්නේ නැහැ හොඳට භාවනා කරනවා. සති සම්පජාන්නේ වඩන්නේ නැහැ හොඳට භාවනා කරනවා. ඉරියාපතේ වඩන්නේ නැහැ හොඳට භාවනා කරනවා. කියන්නේ බුදුරණවහන්සේ කිව්ව විදිහට ඉරියාපතේ වඩන්නේ නැහැ හැබැයි භාවනා කරනවා. බුදුරණවහන්සේ කිව්ව විදිහට ආනාපාන සතිය වඩන්නේ නැහැ හැබැයි භාවනා කරනවා. බුදුරණවහන්සේ කිව්ව විදිහට සති සම්පජාන්නේ වඩන්නේ නැහැ හැබැයි භාවනා කරනවා. බුදුරණවහන්සේ කිව්ව විදිහට අසවිය වඩන්නේ නැහැ හැබැයි භාවනා කරනවා. බුදුරණවහන්සේ කිව්ව විදිහට ධාතු මනසිකාරය කරන්නේ නැහැ හැබැයි භාවනා කරනවා. බුදුරණවහන්සේ කිව්ව විදිහට නවසීවති වඩන්නේ නැහැ හැබැයි භාවනා කරනවා. බුදුරණවහන්සේ කිව්ව විදිහට වේදනානුපස්සන වඩන්නේ නැහැ හැබැයි භාවනා කරනවා. බුදුරණවහන්සේ කිව්ව විදිහට චිත්තානුපස්සන වඩන්නේ නැහැ හැබැයි භාවනා කරනවා. බුදුරණවහන්සේ කිව්ව විදිහට ධම්මානුපස්සන වඩන්නේ නැහැ හැබැයි භාවනා කරනවා. බුදුරණවහන්සේ කිව්ව විදිහට අකුසල ධර්මයන් ප්‍රහාණය කරන වැඩ පිළිවෙල කරන්නේ නැහැ හැබැයි භාවනා කරනවා අකුසල ධර්මයන් ප්‍රහාණය කරලා. අර පරියය සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ පංච නීවරණ ප්‍රහාණය කරනවා කියලා ප්‍රඥා දුර්වල කරන. එතකොට ඒ විදිහට භාවනා කරන හැබැයි බුදුරණවහන්සේ කිව්ව විදිහට නැහැ. දැන් බුදුරණවහන්සේ කිව්ව විදිහට ඉද්ධිපාද නැහැ හැබැයි භාවනා කරනවා. බුදුරණවහන්සේ කිව්ව විදිහට ඉන්ද්‍රිය ධර්ම නැහැ හැබැයි භාවනා කරනවා. බුදුරණවහන්සේ කිව්ව විදිහට ආරෂ්ඨාංග මාර්ගය බොජ්ජංග නැහැ හැබැයි භාවනා කරනවා. භාවනා කරන කෙනෙක් ගැන කියන්නේ. එහෙම භාවනා කරන කෙනා ආශ්‍රවශේ වෙන්නේ. බුදුරණවහන්සේ උදාහරණයක් දෙනවා. ඔන්න බලන්න මේ කාරණා භාවනා කරන කෙනෙක් භාවනාන යෝග මනියුත්තස්ස නිකන් නෙමෙයි භාවනාවෙන්ම එදී වාසය කරන භික්ෂුව. එතකොට එවැනි භික්ෂුවකට තමයි මේ කිසිම දෙයක් වෙන්නේ නැත්තේ. බුදුරණවහන්සේ කිව්ව විදිහට. ඒක හරියට මේ වගේ මහණෙනි. ඒ තමයි සේතා භික්කවේ කුක්කුටියා අණ්ඩානි අට්ඨවා දසවා ද්වේදසවා තානස්සු කුක්කුටියා නසම්මා අදිසයිතානි නසම්මා පරිසේදිතානි නසම්මා පරිභාවිතානි. හරියට මහණෙනි මේ කිකිලියක් බිත්තර 8ක් 10ක් 12ක් වගේ දාලා ඒ කිකිලිය මේ බිත්තර මනාව රකින්නේ නැහැ. මේ කිකිලිය උණුසුම් කරන්නේ නැහැ මේ බිත්තර. අන්න එහෙම කරන්නේ නැති කිකිලිය බලාපොරොත්තු වෙනවා අනේ මගේ පැටව මුමි තුඩෙන් හරි කකුලෙන් හරි ගහලා මේ පැටව එළියට ඒවා කියලා මේ බිත්තිය මේ කිකිලිය හිතනවා.
උට කැමැතියක් ඇති නමුත් වෙන්නේ නැහැ. ඒතර බලන්නකො මේ විතර තියෙනවා. කිකිලි රකින්නේ නැහැ. රකින්න නැතුව කිකිලි බලාපොරොත්තු තියෙනවා පැටව එළියට එන්න. ඇයි එන්නේ නැත්තේ? තන් කිසිේතු කිකිලි රකින්නේ නැහැ විතර. එකයි එන්නේ නැත්තේ. ඔහු ඒ විදිහට ඒක කටයුත්ත කරේ නැහැ. එකයි එන්නේ නැත්තේ. ඒව මේවකෝ භික්කවේ මහණෙනි අන්නේ වගේම තමයි භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුවකට මෙහෙම කැමැත්තක් ඇති වෙනවා මගේ ආශ්‍රව ෂේ වේවා කියලා. අනේ උනට ෂේ වෙන්නේ නැහැ. ඇයි භාවිතා කරලා නැහෙනේ. දැන් මොකද්ද මේ භික්ෂුව කරන්නේ? කවුද මේ? මේ අන්නේ තීර්ථකෙක් ගැනද කියන්නේ? නෑ නෑ භික්ෂුවක් ඈ. එතකොට භාවනාවෙන් යුක්තව වාසය කරන භික්ෂුවකට භාවනාවේදී වාසය කරන භික්ෂුවකට ආශ්‍රය වෙන්නේ මොකක් එක්කද? අර කිකිලි බිත්තර රකින්නේ වගේ සතිපට්ඨාන සම්‍යක්පදාන අතර ඉද්ධිපාද පංචේන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආරෂ්ඨාංග මාර්ගී භාවිතා නොවන නිසා. ඒ භාවිතා වෙන්නේ නේ. කිකිලි බිත්තර රකින්නේ වගේ. හැබැයි බිත්තර තියෙනවා. බිත්තර තියෙන රකින්නේ. භාවනා කරනවා හොඳට. භාවනාවක් කරනවා හොඳට භාවනා කරනවා. හැබැයි මේ භාවනාව අතිපට්ඨානෙද නෑ. ඒ කිසි දෙයක් නෙමෙයි. සම්මප්පදාන වීර්යය, පංචේන්ද්‍රිය, පංච බලේ බුදුරණවහන්සේ පෙන්නපු ඒ කියන්නේ බුදුරුන්ට ආවෙනික විදිහේ පෙන්නපු දෙය නෙමෙයි. අන්නේ කෙනාට ආශ්‍රවක්ෂය වෙන්නේ නෑ. එතකොට ඒ කෙනාට බුදුරණවහන්සේ පෙන්නපු ඉති රූපං ඉති රූප සමුදය ඔය එදෙන්නේ නෑ. මෙහිම දැකීමක් ප්‍රඥාවෙන් දැකීමක් දෙන්නේ නැහැ. අන්න අරහත්ත්වයටපත් වෙන්න බැරි වෙනවා. භාවනානි ඔන්න ඊළඟට ආයේ තියෙනවා. භාවනානි යෝගමානි උත්තස්ස භික්ඛවේ භික්ඛුනෝ විහෙරතෝ කිංචාපින එවං ඉච්ඡා උපජ්ජිය. අහෝ වත මේ අනුපාදාය ආස චිත්තං විමුච්ඡය. අතකවාස අනුපාදා ආස චිත්තං විමුච්ඡති. භාවනාවෙන් වාසය කරන භික්ෂුවකට මෙන්න මෙහිම නක් ඉච්ඡාවක් උපදින්නේ කියනවා. දැන් අතන ඉච්ඡාවක් ඉපදුනානේ රහත් වෙන්න. ඔබට මං හිතන්නේ මේ කාලයේ තුලදී අපි ගොඩාක් කතා කරන්න යෙදුනා ප්‍රතිපදාවට හරියට අනුගත වෙච්ච කෙනෙකුට සිදුවෙන වැඩපිළිවෙල එක වෙන බලාපොරොත්තු යෙදිලා නැහැ. දැන් මේ වෙන බලාපොරොත්තුවක් ඉච්ඡාවක් තියෙනවනේ අනේ රහත් වෙන්නේ නැහෙනි කියලා. අහෝ වත මේ අනුපාදාය ආස චිත්තං විමුච්ඡේය. අතකවාස අනුපාදා ආසවේ චිත්තං විමුච්ඡති. එහෙම අනේ මම අරහත්ත්වයටපත් වෙන්නේ නැහෙනි කියලා හිතෙන්නේ ඉච්ඡාවක් නැහැ. නැති කියලා රහත් වෙනවා. ඇයි? දැන් සාමාන්‍ය කරන භාවනාව කියන කාරණාවේදී හතිපට්ඨාන ඒවා වෙඩෙන්නේ නැහෙනි බුදුරණවහන්සේ කිව්ව විදිහට සිහිය පිහිටවයි. ආනාපානසතියක් වඩයි ඊළඟ හති සම්පජන්ණයක් කරයි ඉරියාපතයක් කරයි අසුභය ධාතු මනසිකර නවසිවිතයක් කරයි බුදුරණවහන්සේ කිව්ව විදිහට කරන්නේ නැහැ. එතකොට ඒ කරන තැනදී කාවද ඉස්මතු වෙලා ඉන්නේ තමාව. තමාව ඉස්මතු වෙද්දී දැන් කාටද නිවන් දක්වන්න ඕන නැත්තේ තමාට. දැන් තමන් මොකක් කරන්නද යන්නේ නිවන් දකින්න. දැන් එහෙනම් නිවන් දකින්න තමන්ගේ අපේක්ෂාවක් තියෙනවා. හැබැයි තමන් මොකද්ද කරන්නේ නැත්තේ බුදුරණවහන්සේ කිව්ව විදිහට ප්‍රතිපදාවේ දෙන්නේ අතිපට්ඨානෙ නැහැ. ඒ නිසා වෙයිද වෙන්නේ නැහැ. හැබැයි හොඳට භාවනා කරනවා. හොඳට මොකද්ද කරන්නේ? ආනාපානසතිය වඩනවා, හති සම්පජන්ණය කරනවා, ඉරියාපතේ කරනවා, ඊළඟට නවසීවතිකේ වඩනවා. හොඳට භාවනා කරනවා. බුදුරණවහන්සේ කිව්ව විදිහට නෙමෙයි. මේ හොඳට ඒව කරනවා. එතකොට ඒව හොඳට කරනකොට අර තමාව ඉස්මතු වෙනවා. දැන් අර උදේවය දකින්න න්‍යාය ඉති රූපං ඉති රූප. එතකොට කෙනෙක් ලං වෙලාද? කෙනෙක් ලං වෙලා නෑ. ඒ කියන්නේ ඉච්ඡාවක් නෑ කියන්නේ. ඉච්ඡාවක් හදෙන්න කෙනෙක් ඉන්න වෙනවනේ. ඉච්ඡාවක් හදෙන්න කෙනෙක් යෙදලා තියෙන්නට ඕනේ. දැන් මේ භාවනාව යෙදෙන ගන්න ඉච්ඡාවක් නෑ. අර භාවනාව යෙදෙන ගන්න ඉච්ඡාවක් තියෙනවා. මොකද්ද ඉච්ඡාව? නිවන් දකින්න. මේ භාවනා කරනකොට ඉච්ඡාවක් නෑ. මොකකටද ඉච්ඡාවක් නැත්තේ? නිවන් දකින්න. ඇයි ඉච්ඡාවක් නැති වෙන්නේ? ඉච්ඡාව නැති වෙන්නේ ඇයි? සහ නිවන් දකින්නෙත් ඇයි? ඉච්ඡාව නැති තැනමයි නිවන් දැකීම තියෙන්නේ. මොකද්ද හේතුව? භාවිතත්තා. අන්නේ භාවිතා කරලානේ. මොකද්ද?
සතිපට්ඨානෙ, සම්මප්පදාන වීර්ය, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්‍ය බොජ්ජංග, අෂ්ටාංග මාර්ගය භාවිතා කරලා. ඒ භාවිතාවේ ඉච්ඡාවක් නැහැ. ඉච්ඡාවක් එදෙන්න විදියක් නැහැනේ. කොහේ එදෙන්නද? බුදුරණවහන්සේ පෙන්නපු භාවිතා යෙදෙනකොට එතන අර ඉති රූපං ඉති රූප සමුදිති රූප සත්ංගමෝ ඉති වේදන එතන කවුරු හරි සම්බන්ධයක් තියෙනවද? කාගේ හරි විඳීම සම්බන්ධය නැහැනේ. සම්බන්ධයක් නැහැ. ඉච්ඡාව නැහැ. ඉච්ඡාව වෙන්නේ සම්බන්ධයක් කෙනෙක් හින්දිනේ. බුදුරණවහන්සේගේ ධර්මයේ ප්‍රතිපදාවල අනුගත වෙනකොට මොකද්ද යෙදෙන්නේ? තමා කියන කාරණාව ඉක්මවන ප්‍රතිපදාව. ඉතින් තමා කියන කාරණාව යෙදෙන ප්‍රතිපදාවෙදි ඉච්ඡාවක් එනවා. එහෙනම් තමා කියන කාරණාව යෙදෙන ප්‍රතිපදාවක් කියන්නේ බුදුරණවහන්සේගේ ප්‍රතිපදාව නෙමෙයි. ඉතින් ඉච්ඡාවක් එනවා. තමා කියන කාරණාව නොයෙදෙන ප්‍රතිපදාවෙදි ඉච්ඡාවක් යෙදෙන්නේ. ඉච්ඡාවක් යෙදෙන්නේ නැති වුණාම ප්‍රතිපදාව භාග්‍යවතුන් වහන්සේගේ. ඒ තමයි අර බෝධිපාක්ෂික ධර්මය. එතකොට ආශ්‍රවශය වෙනවා. ඔන්න බලන්න මේ කරුණු ටික. කොහොමනම් අපි හිතන්න ඕනද? එහෙනම් හොඳට හිතලා බලන්න අපට ඉච්ඡාව ඉස්මතු වෙන එක කොහොම හරි නිවන් දකින්න ඕනද? එහෙම කරලා නිවන් දකින්නවා මෙහෙම කරන් අපේ ඉච්ඡාවක් එක්ක යන්නේ මොකද්ද කරන්නේ නැත්තේ? එතකොට බුදුරණවහන්සේ කිව්ව දේ කරන්නේ නැහැ. ඇයි බුදුරණවහන්සේ කිව්ව දේ කරන්නේ නැහැ කියන්නේ? ඇයි අහලා නැහැ නේක? අර අපි මුලින්ම කතා කරේ ඒ විදිහට අහලා නැහැ. ඒ විදිහට අහලා නැති වුනහම මොකද වෙන්නේ? යෝනිසෝ මනසිකාරය උපදින්නේ නැහැ. ඒ කියන්නේ බුදුරණවහන්සේ කෙරේ ශ්‍රද්ධාව නැහැ. අර කෙලෙස් ධර්ම ඉස්මතු වෙලා අර ගණක මොග්ගල්ලාන සූත්‍රය තියෙන ඒ කෙලෙස් ධර්ම ඉස්මතු වෙලා. එතකොට මොකද වෙන්නේ? ශ්‍රද්ධාවක් නැහැ. අර කෙලෙස් ධර්ම ඉස්මතු වෙලා කොච්චර ඇහුවත් වැඩක් නැහැ. කොච්චර ඇහුවත් යන්නේ නැහැ. ප්‍රතිපදාවක් කරන්නේ. භාවනා කරන්නේ. හැබැයි බුදුරණවහන්සේ පෙන්නපු ක්‍රමයට නෙමෙයි. අන්න අභාවිතත්තා. ඉච්ඡාව තියෙනවා ආශ්‍රවශය වෙන්නේ. ඒතකොට ආශ්‍රවශය වෙන කෙනාට ඉච්ඡාව නැහැ. ඒ ප්‍රතිපදාවේදීලා. අන්න ඒ භාවනාව තමයි මොකද්ද? අර මුලින් පැහැදිලි කරපු භාවනාව. ඒකෙදි ඉච්ඡාවක් දෙන්න ඉච්ඡාව කියන කාරණාව ඉක්ම වෙලා. ඉච්ඡා. දෙවට හිතලා බලන්න මේ කරුණු පිළිබඳව නැත්නම් අපි පැටලෙනවා සුපිරි පැටලෙilla. භාවිතා කරා මොනවද? සතිපට්ඨානෙ භාවිතා කරනවා. ඊළඟට භාවිතත්ත අතපත්තිපට්ඨාන භාවිත හතුන් සම්මප්පදාන හතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්‍ය බුද්ධංග අරියවට්ටංගික මග්ගස්ස. හරියට කොයි වගේද? ශේතාබ්බික්කේ මහණෙනි හරියටම කිකිලියක් බිත්තර 8ක් 10ක් 12ක් දාලා හොඳට රකින්නවා උණුසුම් කරනවා. රකින්න උණුසුම් කරන කිකිලියට න ඒවන් ඉච්ඡා. ඔහුට ඒ කිකිලියට ඉච්ඡාවක් නැහැ කියනවා නේ. කුකුල් පැටව ටික එළියට ඒවා මෙහෙමයි. ඉච්ඡාවක් නැහැ. හැබැයි පැටව ටික එළියට එනවා. මොකද හේතුව? රකින්නවා. හරියට කරද්දී ඉච්ඡාව ඉක්ම වෙලා. ඉච්ඡාව නැහැ කිකිලියට. හැබැයි පැටව එළියට එනවා. ඒ වගේ තමයි මහණෙනි. ඒ මේවකෝ බික්කේ භාවනාවෙන් යුක්ත භික්ෂුවට දැන් කලිනුත් භාවනාවෙන් යුක්ත භික්ෂුවක් කැමැත්තක් ඉච්ඡාවක් එන ඉච්ඡාව කියන්නේ අපේක්ෂාවක් එක්කනේ තියෙන්නේ. ඉච්ඡාව කියන්නේ අපේක්ෂාවක් එක්ක කැමැත්තක් එක්ක. ඒතකොට මේ කැමැත්තක් එක්ක යෙදෙන භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුවට මොකද්ද නැත්තේ? කැමැත්ත යෙදුණා කියන්නෙම මොකක් හරි ඉලක්කයක් යෙදුණා කියන්නෙම තමා ඉඳලා ඒ එක්කම තියෙනවා බෝධිපාක්ෂික ධර්ම භාවිතයක් නැහැ. අතිපට්ඨානිය අහාලකවත් නැහැ. බුදුරණවහන්සේ නමු. සම්මප්පදාන වීර්ය අහාලකවත් නැහැ. බුදුරණවහන්සේ වෙන්න. භාවිතා වෙලා නැහැ. හැබැයි හොඳට භාවනා කරනවා. එයාට නිවන් දකින්නත් ඕනේ. සෝතාපන්න වෙන්නත් ඕනේ. ඔන්න එහෙනම් බලන්න නිවන් දකින්න සෝතාපන්න වෙන්න ඕනේ අයට අත් වෙන ඉරණමනේ. නිවන් දකින්න ඕනේ කියලා අයට අත් වෙන ඉරණම. මොකද්ද අත් වෙන ඉරණම? ඒ අය කවුරුවත් මොකද්ද කරන්නේ නැත්තේ? සතිපට්ඨානෙ වඩන්නේ නැහැ. බෝධිපාක්ෂික ධර්ම වඩන්නේ නැහැ. ඒ අය කවදාවත් නිවන් දකින්නේ නැහැ. හැබැයි යම් කිසි කෙනෙකුට බුදුරණවහන්සේ කියපු කාරණා ඇහුවනම් දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ බුදුරණවහන්සේ කියක අහන්න නැති එකටනේ. අන්න ඇහුවනම් එයාට දුරු වෙනවා මොකද්ද? අර ඉච්ඡාව දුරු වෙනවා. එයා නිවන් දකිනවා. හොඳට මතක තියාගන්න අපි තුලින් අපිට හැඟීම් මොකද්ද කියලා එහෙනම් එතකොට අන්න නිදහස් වෙනවා. ඒ භික්ෂුව ඔහුට හැබැයි ඉච්ඡාවක් නැහැ කියනවා නිවන් දකින්න නෑනේ කියලා ඉච්ඡාව නැහැ. එයා නිවන් දකින්න මොකද ඔහු භාවිතා කරලා තියෙනවා.
මොකද්ද භාවිතා කරලා තියෙන්නේ? කිස්ස භාවිතත්තා හතුන්නම් හතිපට්ඨාන ඊළඟට සම්මප්පදාන පංච ඉන්ද්‍රිය පංච බල සප්තබොජ්ජංග ආරෂ්ඨාංගික මාර්ගය. ඔන්න භාවිතා කරා. මේ භාවිතා කිරීම යෙදුන හැටි කොහොමද පැහැදිලි කරේ? ඉති රූපං ඉති රූපස් සමුති රූපස් සත්තංගමෝ ඉති වේදනා. එතකොට හොඳට බලන්න පින්වතුනි මේ කියන කාරණා තවත් වූ දේවල් නෙමෙයි අපි පෙන්වන්න ගියොත් එහෙම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක දෙයක් ඇටියට ඒකට ඉති රූපං කියන්න බෑ අයං ඉදං රූපං කියන්න ඕනේ. මේ රූපයයි කියලා. ප්‍රතිපදාව කියන කාරණාව එන්නේ ප්‍රඥාවත් එක්ක. ඒක ඉති රූපං ඉති රූපස් ඉති අත්තංගමෝ ආදි වශයෙන්. තව ලස්සන උදාහරණයක් දෙනවා. සීතා භික්කවේ පලගණ්ඩස්සවා පලගණ්ඩන්තේ අන්තේ වාසිස්සවා වාසි ජටේ තිස්සන්තේව. මේ වගේ. ඒ කියන්නේ යම් කිසි ඉන්නවා වඩුවෙක් නැත්තම් නැත්තම් වඩු අතවැසියෙක්. ඔයගේ තියෙනවා මේ කියන්නේ වෑයෙන් රහිනවා. ඒ කියන්නේ මේ ලී රහිනවා. ඒතකොට වෑයෙන් ලී රහිනකොට මොකද වෙන්නේ? මාපට ඇඟිලි වලින් ඒකේ සටහන් කියන්නේ වෑමිට ගෙවෙනවනේ. වෑමිට. එතකොට වෑමිට ගෙවෙන්නේ ඒක අල්ලන එකත් එක්කනේ වෑමිට. අර රහිනකොට. එතකොට ඒ කෙනාට මෙන්න මෙහෙම එනවද නෝ ඒවං ඥානි හොත ඒතස්සමේ අජ්‍ය වාසජටේ කීනං එත්තං විහියෝ එත්තං පරේති අතකවාස කීනේ කීනේව ඥානං හොති. ඔන්න අද වෑමිට මෙච්චරක් ගෙවුණා. කලින් දවසේ මෙච්චරක් වෑමිට ගෙවුණා. කියලා මෙන්න මේ වගේ එයාට එහෙම ඥානයක් එනවද? මෙහෙම වෑමිට මෙච්චරක් ගෙවුණා කියා එහෙම වෙන්නේ නැහැ. හැබැයි එහෙම වෙන්නේ නැති වුණාට වෑමිට ගෙවෙන්නේ නැද්ද? ඔහුට අරහෙම අන්න ප්‍රත්‍යක්ෂය නේ අත ක්වාස කීනේ කීනං කියව ඥානං වද නුවණක් තියෙනවා. ඒ කියන්නේ ගෙවෙන බව හම්බ වෙන්නේ නැහැ ගෙවෙන බව නුවණක් තියෙනවා. දෙකක් බලන්න. වෑයෙන් රහිනකොට වෑය මිට. වෑය නෙමෙයි වෑය මිට. එතකොට බලන්න වෑයෙන් රහිනකොට වෑය කෘත්‍ය වෑයෙන් වෙන්නේ මිටෙන් නෙමෙයි. ගෙවෙන්නේ දැන් මේ හොයනවා කියන්නේ බුදුරණන්සේ වෑය ගෙවීම නෙමෙයි වෑ මිට ගෙවීම. වෑය ගෙවීම නෙමෙයි වෑ මිට ගෙවීම. අද මෙච්චරක් වෑ මිට ගෙවුණාය කියලා ලැබිලා නැහැ. හැබැයි ඥානයක් තියෙනවා. ඥානයයි ලැබීමයි කියන්නේ පින්වතුනි දෙකක්. ඥානයයි ලැබීමයි කියන්නේ දෙකක්. අපි හිතනවා ඒක ලැබීමක්මයි ඥානය කියලා. නෑ. හැබැයි මේ කතා කරන්නේ වෑය නෙමෙයි වෑ මිට ගැන. ඇඟිලි වලට අල්ලනකොට. දැන් කරන කාර්යය එක්ක බලනකොට වෑයනේ සාමාන්‍යයෙන් අපට හිතෙන්නේ වෑය ගෙවෙනවා කියන කාරණා. වෑයින්නේ වැඩේ කරන්නේ තලේ. එතකොට තලේ වැඩේ කරනකොට කරන පැත්ත තියෙන්නේ දැන් අපි හිතමුකෝ තමන්නේ අල්ලගත්තේ මේ පැත්තෙන් වෑමිට තමන් අල්ලගත්තේ. වෑයෙන් වෙන්නේ වැඩේ වෙන්නේ වෑයෙන්. අල්ලගත්තේ තමන්. ඇතුළෙන්නේ මේක දුරු වෙන්නේ. හැබැයි දුරු වෙච්ච බව මෙච්චරක් ගෙවුණා කියලා ලැබීමක් නැහැ. හැබැයි දුරු වෙන බව ඥානෙ තියෙනවා. හොඳට හිතන්න. දුරු වෙන බව ඥානෙ තියෙනවා. දුරු වෙච්චව ලැබීමක් නැහැ. හැබැයි අර වෑමිට අර කෙනාගේ පැත්තේ අර වෙන සිදු වෙන වැඩ පිළිවෙලක නෙමෙයි. මේක හොඳ සියුම් උදාහරණයක්. ඒවමෙවකෝ භික්කවේ භාවනා නියෝගම අනියුත්තස්ස භික්ඛුනෝ විහෙරති කිංචාපි ඒවං ඥානී හෝති. මෙන්න මේ වගේ කියනවා. දැන් මේ භාවනා යුක්ත භික්ෂුවට
මොන භාවනා යුක්ත භික්ෂුවද එතකොට මේ කතා කරන්නේ? අර දෙවණියට කියපු කෙනා. එත්තකන් වතමේ අජ්ජ ආසවානං කීනං එත්තකන් බිහියන් ඒ එත්තකන් පරේති අතකවාස කීනේ කීනත් ඥානං හොති. ඔන්න අද මෙච්චර ගෙවුණා. ඊ මෙච්චර ගෙවුණා. මෙන්න මෙහෙමයි ගෙවෙන්නේ. එහෙම එකක් නෑ ඇති වෙන්නේ. එහෙම කාරණාවක් ඇති වෙන්නේ නෑ. න ඥානීය හොති. අතකවස්ස කීනේ ඥානං කීනං ඥාන අන්න නමුත් ගෙවුනට පස්සේ ඥානෙ තියෙනවා. අතනක් කියනවා වෑමිට ගෙවුනට පස්සේ ඥානෙ තියෙනවා. එතකොට දැන් ගෙවුනට පස්සේ ඥානෙ තියෙන එකයි. කරනකොට අන්න ලැබෙනවා කියන කාරණාව දෙකක්නේ. කරනකොට ලැබෙනවා කියන එකයි ගෙවිලා ඉවරුනහම ගෙවුනා කියන කාරණාවයි. අන්න එතකොට දෙකක්. එතකොට එහෙනම් බලන්න එක ඥානයක්. එක නුවණක්. ගෙවෙන්නේ මොකද්ද මිට? යාට අර විදියට කිසිම ලැබීමක් දෙන්නේ නැහැ. සේතා බික්ක තව උදාහරණයක් කියනවා. සේතා බික්කවේ සමුද්දිකාය නාවාය වෙත්ත බන්ධන බද්ධාය චම්මස්සානි උදකේ පරියාදාය හේමන්තිකේන තලං උක්ඛිතාය වාතාතප පරේතානි බන්ධනානි තානි පාවුස්සකේන මෝගේන අභිප්පවුට්ටහනි අප්ප කසිරේන පටිප්පස්සම්භන්ති පූතිකානි භවಂತಿ. මොකද උදාහරණය දෙන්නේ වේවැල් වලින් බැඳපු නැවක්. වේවැල් වලින් බැඳපු 6 මාසක් මේම වතුරේ තිබිච්ච නැවක් තියෙනවා. ඒ වැල් වලින් බැඳලා තියෙනවා. දැන් ඒකට ඒ කාලේ තිබිච්ච දේත් එක්කනේ. එම හේමන්ත කාලේ මේක ගොඩට ගේනවා මේ නැව. දැන් මේ ලුණු වතුරෙන් නේද මේක නැව තිබිලා තියෙන්නේ ලුණු වතුරෙන්. ගොඩට ගෙනාවට පස්සේ මේ මුහුදේ තිබිච්ච මේ නැව අර අවුවෙන් හුළඟින් මොකද වෙන්නේ? ගොඩට ගෙනාවට පස්සේ ඒ අවුව හුළඟ මේකට වැදෙනවා. එතකොට අවුව හුළඟ එකට වැදෙනකොට යම් බැඳුමක් තියනවාද? ඒ බන්ධනය මොකද වෙන්නේ? අවුව හුළඟ වැස්ස මුව ඇතුණට පස්සේ මොකද වෙන්නේ? නැව කඩන්න ඕනද? කැඩිලා යනවා. කඩන්න ඕනේ නැහැ කැඩිලා යනවා. මොකක්ද උනේ? අර ලුණු වතුරේ මාස ගාණක් තිබිච්ච නැවක්. අන්න ඒ නැව දිරන්න ඕන ගතිය ආවා. ඊළඟට යෙදෙනවා මොකද්ද? වහිනවා හුළඟ. දැන් ඒක බලෙන් කරන එකක්ද? වස්සවන එක හුළඟ අවුව නැහැ. ඒක අර මේ කාරණාව යෙදෙනවා. එතකොට මොකද වෙන්නේ? බන්ධන ටික කඩන්න ඕනද නැව ගලවන්න? නෑ නැව ගැලිලා යනවා. ඒව මේවකෝ භික්කවේ භාවනානි යෝගමනියුත්තස්ස භික්ඛුනෝ විහෙරති. අන්න ඒ වගේ තමයි මහණෙනි භාවනාවෙන් යුක්ත වාසය කරන භික්ෂු. මේ කවුරු එක්කන ගැනද කියන්නේ? දෙවෙනි එක්කන ගැන. මොකද වෙන්නේ? මේ සංයෝජන ධර්මය බන්ධන අතනක් කතා කරේ බන්ධනනේ. දුර වෙනවා. ඒක සංසිඳෙනවා. ඒක දි รา ම යනවා. ඒක සම්පූර්ණයෙන් ඉක්ම වෙනවා. සංයෝජනයන් ඉක්ම වෙනවා. අප්ප කසිරේනේ. එතකොට අර දැන් මේ උදාහරණය මොකද්ද කියන්නේ මේ? අර ඒ කෙනාගේ සම්බන්ධයක් නේ. කවුරු කරන දෙයක් නේ. නව ගලවන්න. නැවේ බන්ධන ටික ගලවන්න. කවුරුත් කරන දෙයක් නේ. ඒක සාමාන්‍ය ප්‍රතිපදාවක්. මොකද්ද ප්‍රතිපදාවක් කියන්නේ? අර වැස්ස උලඟ වැටෙනකොට ඉවරයි. හැබැයි සාමාන්‍ය එකක් නෙමෙයි අර මුහුදේ මාසයක් ගිහිල්ලා ආපු නැව.
ඇයි අර ලුණු වතුර එහෙම සම්බන්ධ වෙලානේ. අන්න ඒ වගේ තමයි අර ශ්‍රද්ධාව, දැඩි බව නැතිකම, මෘදු කර්මන්නේ බව, මේ මුදු බව, ඊළඟට එකට එක කරන්නේ නැති බව, කීකර බව, කල්යාණ මිත්‍රයට නැමිච්ච බව, කල්යාණ මිත්‍ර නැමිච්ච භාවනාවක් තියෙනවනේ. ඒ භාවනාවෙන් ඉදිච්ච බව කල්යාණ මිත්‍රයට නැමිච්ච. ඊළඟට මේ සටකපට මාය නැති බව, මුකරි බව නැති එක. මෙන්න මේ මොකද්ද මේ ගතිය? මෙන්න මේ ගතිය ඉස්මතු වෙච්ච කෙනාට බුදුරුන්ගේ ධර්මය ඇහෙනකොට ආය බලහත්කාරයෙන් මට මෙහෙම කරන්නට ඕනේ, මේ ඔන්න දැන් ආශ්‍රව ෂේ වෙන්න ඕන, මෙහෙම කරද්දි මේ ඒව දෙයක් එදෙන්නේ නැහැ. එහෙම කෙනාට අර ගොඩබිමට ඇදගෙන ආවා වගේ යන ඒ අර එහෙම කෙනෙක් බුදුරණවහන්සේගේ ධර්මයට ලං වුණාම එයාගේ ස්වභාවය මොකද්ද? අර අගුණ ගති නැතිකම නිසා සද්ධා ජාත උපසංකමිත්වා පෛරපාසති. පෛරපාසිත්වා සෝතං ඕදහිස්සති. ඕහිත සෝත ධම්මං සුනාති. මේවා සිද්ධ වෙනවා. සුත්වාද හැබැයි කාටද අර කෙනාට? අනිත් අයට වෙන්නේ නෑ. ශ්‍රද්ධාවෙන් යුක්ත අර කෙලෙස් වල ස්වභාවයේ අපිරිසිදු භාවයේ තියෙන කෙලෙස් දැඩි බව, තමන්ගේ මතයේ තම්බය, තම අකීකරුකම, කල්යන මිත්‍ර නැමෙන්න ඔය ඔක්කොම ඉක්මවන අයට, ඉක්මවපු කෙනාට. එවැනි කෙනෙක් කනට පස්සේ අන්න එවැනි කෙනාට මොකද වෙන්නේ? එවැනි කෙනාට අන්න මේ ධර්මයේ අනුව මනසිකාරයක් එනවා. තමන් මනසිකාරද නැහැ, ධර්මයේ අනුව. ඒකට කියන යෝනිසෝ මනසිකාරය. ඒක අනුව මනසිකාර කරන ප්‍රතිපදාව ඉස්මතු වෙනවා. එච්චරයි. ඒක අනුව මනසිකාරය කරනකොට අන්න ප්‍රතිපදාව ඉස්මතු වෙනවා. එතකොට මේ ප්‍රතිපදාව ඉස්මතු වීමට අර බලහත්කාරයක් නෑ. කෙනෙක් මැදිහත් වීමක් නෑ. ප්‍රතිපදාව කියන්නේ ඒකයි. කෙනෙක් මැදිහත් වෙනවා නම් ඉතින් ඒකේ කෙනා ඉන්නවනේ. තමා කියන කාරණා වැරදි බව දකින්න එකක් නේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. තමා කියන කාරණා වැරදි බව දකින්න එකක් නම් භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් කෙනෙක් මැදිහත් වෙලා මොනවද කරන්නේ? කෙනෙක් මැදිහත් වෙලා තව කෙනෙකුට අනුගත වීම කරන්න ඕනේ. කෙනෙක් මැදිහත් වෙලා තව කෙනෙකුට අනුගත වීම කරන්නේ. කෙනෙක් මැදිහත් වෙලා මොකද්ද හොයන්න යනවා. එහෙමනේ කරන්නේ. කල යුත්තේ කෙනෙක් මැදිහත් වෙලා තව කෙනෙකුට අනුගත වෙන්නට ඕනේ. තමා කියන කාරණාවේ තියෙන අර බාහිර කෙලෙස් ටික මේවා ඉක්මවලා. මෙහෙම සිදු වුණොත් පමණයි පින්වත්නි මොකක් වෙන්නේ? දැන් මේ දේශනාවෙම ලස්සනට තියෙනවනේ. නිවන් දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැත්නම් නිවන් දකින්න බෑ. ඉතින් ඒක නිසා හොඳට හිතන්න මේ දේශනාව පිළිබඳව අපි දේශනාවක් ඉගෙන ගන්නකොට කොච්චර වරද්දනවද කියලා. ඒ කියන්නේ අපි අර ගොම බින්දුවක් කිරි කලයකට දාන වැඩේ කොච්චර කරනවද? අපි අර පංච උපාස්කන්ධය ගැන ඉගෙන ගන්න ඒවා, පංචස්කන්ධය ගැන ඉගෙන ගන්න ඒවා අපි අපේ කෝණ ටික දාලා අපි පුදුම කැමැත්තක් තියෙන්නේ තලු මරමරා සතුටු වෙන්න. සතුටු වෙලා බඩ පුරව ගන්න හදනවා. කියන්නේ තලු මැරිල්ලක් විතරයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. අපි අපේ කෑලි දාලා තලු මරා ගන්නවා. කිසිම අර්ථයක් නැහැ. කිසිම අර්ථයක් නැහැ. කියන්නේ මේ නිවීමට යන ප්‍රතිපදාව අහලකටවත් එන්නේ නැහැ. ඇයි? අර ගණක මුග්ගල්ලාන කියන්නේ ශ්‍රද්ධාව නැහැ. සටකපට මායා, වාංචනිකයි, දැඩි, අකීකරුයි, නැමෙන්නේ නැහැ. ඉතින් කොහොමනම් යොමු වෙන්නද? හැබැයි අහනවා. බුදුරණවහන්සේගේ ධර්ම ඔය ඔක්කොම ඒ ප්‍රතිපදාව එහෙමම අහනවා. හොඳට භාවනාත් කරනවා. භාවනා නියෝග මානියුන් තස්ස බික්කවේ. හොඳට භාවනා කරනවා. නිකනුත් නෙමෙයි. හොඳට භාවනා කරනවා. හැබැයි කොච්චර භාවනා කරත් නෑ, හතිපට්ඨානේ වඩලා නෑ. මුකුත් නෑ. හිස් ජීවිත. මොකක් එක්කද? නිවන් මගත් එක්ක. තථාගත ශ්‍රාවකත්වයට එක්ක.
ඒ නිසා හොඳට හිතන්න. මේ ධර්ම මාර්ගයේ තියෙන පුදුමාකාර අහිංසකකමක් එක්ක. පුදුමාකාර නිහතමානීකමක් එක්ක. මේක මේ මාන්නෙන් ඉදිමිලා වෙන එකක් නෙවෙයි. තමන්ගේ කෙරුවාවක් කියන එකක් නෙවෙයි. සත්තා භගවා ශාවකෝ හමස්මි. භාග්‍යවතුන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ මම ශ්‍රාවකයා. ඔච්චරයි. වෙන එකක් නෙමෙයි තියෙන්නේ. සත්තා භගවා කියන කාරණා ඉදිරිපත් වෙන්න ඉදිරිපත් කරපු කල්යාණ මිත්‍රයන්ට නැමෙන්නට ඕනේ. අපි හොඳට හිතලා බලන්න. අපි මොනවා හරි පුරුදු කරා නම් මොනවා හරි අහලා තියෙනවා නම් අපි ඒකට අනුගත වෙනවා හැරෙන්න. අර කරුණු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා හොඳට හිතන්න කල්පනා කරන්න. අපේ ජීවිතේ මේ භාවනා කරන්නේ මේ කියන්නේ. මේ කාටද අන්නේ තීර්ථකයෙකුටද කියන්නේ? දැන් භික්ෂුවකට. භික්ෂුවකට කියන්නේ එතකොට එහෙනම් කොච්චර කරත් ඒ භික්ෂුව එහෙනම් මේ භාවනා කරන්න. දැන් අද සමාජ අපි රකින්න උපසම්පදා සීලය දැන් ලෝකයේ මට්ටමින් කොච්චර දේවල් වෙනව ඇද්දනේ? ලෝකයේ මට්ටමින් කොච්චර වෙනව ඇද්ද? කෝනේ. හොඳට හිතන්න ඒ නිසා හොඳයි එහෙනම් විනාඩි 40කට ආසන්න කාලයක් තියෙනවා. මම හිතන්නේ ප්‍රශ්න ඇති. එහෙනම් දැන් ප්‍රශ්න අහන්න අවස්ථාව. ත්වන් සරණයි. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ. දේශනාවේ අර මුල් හරියදී කිව්ව පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කියන කාරණා දෙක ගැන පැහැදිලි කරපු දෙයක් පොඩ්ඩක් පොඩි පැහැදිලි කර ගැනීමක් කරගන්න අවශ්‍ය නිසා යහන්නේ. පංචස්කන්ධය කියන වචනය අපිට මේ භාෂාවේ අර්ථකථනයක් කරන්න පුළුවන් වුණාට ඇත්තටම ධර්ම පැත්තෙන් ගත්තොත් ඒකට නිර්වචනයක් දෙන්න පුළුවන්ද? මොකද ස්කන්ධ වෙනවා කියන්නේම කොලොස්මයි කියන උපාදානය කරන කෘත්‍ය නිසාම නේද මේ උපාදානය නිසාම කරන කෘත්‍ය නිසාම මේ ස්කන්ධ වීම සිද්ධ වෙන්නේ. එහෙම ඒක නිසා ඉතින් පංචස්කන්ධයක් ගැන කතා කරන එකේ බහුව්‍යත්වයක් තියෙනවද ස්වාමීන් වහන්සේ? ඒක චුට්ටක් පැහැදිලි කරන්න. ත්වන් සරණයි. ත්වන් සරණයි. දැන් පටිච්චසමුප්පාදය කියන්නේ මොකද්ද? දැන් මේක ඇත්තටම ලොකු පැත්තක් මේක ධර්ම මාර්ගයක් හිතන්නට ඕනේ. පටිච්චසමුප්පාදය කියන්නේ මොකද්ද? අර මම අවිජ්ජාදිපච්චේ සූත්‍රය උදාහරණ ගත්තේ ඒකයි. පටිච්චසමුප්පාදය කියන්නේ ප්‍රත්‍යයෙන් ඉපදීම. එතකොට ඒකේ හම්බ වෙන අංග මොනවද? අපි ගත්තොත් සංඛාර, විඥාන, නාම රූප, සලආයතන මේ අංගනේ පටිච්චසමුපාද අංග. එතකොට ඒ වගේ ලක්ෂණීය කාටවත් අයිති එකක්ද? නෑ. කාගේ හරි එකක්ද? දැන් විදීම, හඳුනා ගැනීම කාගේ හරි. හැබැයි මේ විග්‍රහය මොකක්ද මේ විග්‍රහය? ඊතරවන ප්‍රතිපදාවක් නේ. ඒ කතා කරන කාරණාව මොකක්ද හම්බෙන්නේ? ඊතරවන ප්‍රතිපදාවක්. අවිජ්ජාව, සංඛාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා. මේ හැම අංගයක්ම තනි තනියම කතා කරනවානේ. තනි තනියම කතා කරන්නේ මොකක් හැටියටද? පටිච්චසමුප්පන්න ධර්ම හැටි. කාගේ හරිවද? කාට හරි අයිතිවද? නෑ. කෙනෙක් එක්කලාද? කෙනෙක්ගේ උපාදානයේද? නෑ. කෙනෙක් විඳිනවද? කෙනෙක්ගේ විඳීමද? නෑ. කෙනෙක්ගේ ආයතනද? කෙනෙක් කාගේ හරි ආයතනද? නෑ. කෙනෙක්ගේ ජරා මරණද? නෑ. කවුරු හරි ජරා මරණ වෙනවද? නෑ. එතකොට එතන පෙන්වන්නේ මොකද්ද? ප්‍රතිපදාව. මොකද්ද පෙන්වන්නේ? ප්‍රතිපදාව. එතකොට දැන් අපි මේ සක්කාය කියන්නේ මොකද්ද? තමා කියන තැන අපිට මේ හම්බ වෙන එක. සක්කාය දිට්ඨියයි තමා කියන කාරණාව එක්ක ඒ හම්බෙන කියන රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ජීවිතේනේ මේකට බැඳෙන ආකාරය. එතකොට දැන් කෙනෙක් කතා කරනකොට මොකද්ද හම්බ වෙන්නේ? කෙනෙක් වන්න ඉන්නවා. එතකොට ඒ කෙනාට කතා කරනවා ඒ කෙනාට හම්බෙලා බැඳිලානේ තියෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ එහෙම බැඳිලා හිටපු කෙනෙකුට නැති වෙන වැඩපිළිවෙලක්ද? ඔන්න හොඳට හිතන්න.
දැන් ඔන්න කෙනෙක් ඉන්නවා. එයා මොකද්ද වෙලා තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර ඒවට බැඳිලා. හරි බුදුරණවහන්සේගේ බණ අහලා මොකද වෙන්නේ? එයාගේ බැඳීම නැති වෙනවා. ඊට පස්සේ එයා මොකද වෙන්නේ? දැන් ඒක නැති වුණා. එතකොට අර බැඳීමෙන් හිටපු බව හම්බ වෙච්ච එක නැති වුණා. දැන් මැනීම් දෙකක් තියෙනවනේ. මැනීම් දෙක. එතකොට සාස්වතයෙන් උච්ඡේදයට. මැනීම් දෙක. සාස්වතයෙන් උච්ඡේදයට. එතන උපාදානයේ වෙච්ච එකක් තියෙනවා ඊළඟට අපි හිතමු උපාදානයෙන් වෙච්ච එක හරි නැත්නම් ස්කන්ධ කියලා හරි මෙහෙම වෙනමම එකක් තියෙනවා කියලා. එතකොට ඒක දැන් නැති වෙනවා බුදුරණවහන්සේගේ බණ ඇහුවට පස්සේ. සමහරවිට ඒක හේතු හොයාගෙන ගිහිල්ලා හේතු නැති කරලා පස්සේ නැති වෙනවා. අර ඉන්නවනේ කෙනෙක්. ඉන්න කෙනාගේ එක නැති වෙලා යනවා. හැබැයි කෝණ වෙනස් වීම ගත්තාම ඔන්න ඔකයි ප්‍රශ්නේ. කෝණ වෙනස් වීම. එතකොට දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් ඔන්න පංච පාදනස්කන්ධය ඇටි බැඳිලා දැන් බුදුරණවහන්සේ මේක විග්‍රහ පෙන්නනවා ලෝකයට පෙන්නන්නේ පුතඥයන්ට පෙන්නන්නේ. ඒක පුතඥයන්ට මේක ලෝකේ ඉස්ලාම කෙනෙකුට මේ කාරණා ඉස්මතු කරලා පෙන්නනවා. හරි බැඳිලා වුණ ඒකත් එක්ක රුප්පණ විදීම හඳුනා ගැනීම බැඳිලා ඉන්නවා. ඊළඟට බුදුරණවහන්සේගෙන් බණ ඇහුවට පස්සේ ඒක නැති වෙලා යනවද? ඒක කලින් බැඳිලා හිටියේ පස්සේ නැති වුණා. කලින් බැඳිලා හිටියේ පස්සේ නැති වුණා. එහෙමද වෙන්නේ? එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේ මේ ඒ කාරණාව දකින කෝණ වෙනසක් ඇති වෙනවද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී? කෝණ වෙනසක් ඇති වෙනවනේ. කෝණ වෙනසක් ඇති වෙච්ච කෙනා නිවන් දැක්කද නිවීමට ප්‍රතිපදාවට ආවද? නිවීමේ ප්‍රතිපදාවට ආවා. කෝණ වෙනස් වුණාට පස්සේ නිවීමේ ප්‍රතිපදාවට ආවා. නිවිලාද? නිවිලා නැහැ. දැන් ඔන්න ඇත්තටම බැඳිච්ච එකක් එක්ක වෙන මෙහකින් ආයෙ තව පුජ්‍යලයක් සේක ඉන්නවා, එකෙක් ඔන්න පුතඥය ඉන්නවා, තව එක්කෙනෙක් රහත් වෙලා ඉන්නවා. එහෙම සිදුවිය යුතුයිද? ධර්මයට යමුනහම ඒ කෙදිම කෝණේ වෙනස් වීමක් පමණක් සිදුවිය යුතුයිද? හැබැයි ඒතර වෙලා නැහැ. කෝණේ වෙනස් වෙද්දී ලෝකයේ පැවැත්මක් තියනවද නැද්ද? ලෝකයේ පැවැත්මක් තියෙනවා. හැබැයි ලෝක විවහාරයක්. ඒ කියන්නේ කෙනෙක් එක්ක විවහාරයක්. ඒ කියන්නේ ලෝකේ පැවැත්මක් තියෙනවා කියලා කියන්නේ නිදහස් වෙලා නැහැ. ඒතර කලින් තිබුණේ එක්තරා විදිහකට කෝණයක් දැන් වෙන කෝණයක්. එහෙම වෙනවද? එහෙම නැත්තම් නුවණ වැඩි වීමෙන් කෝණය වෙනස් වීමේදී ආය කලින් විදිහ මම උදාහරණයක් කියන්නම්ක මෙහෙම. ඔන්න මැජික් එකක් බලන්න යනවා. අපි හිතමු කඩුවක් ගිලිනවා. මැජික් එක පේනවා. දැන් එයාට පේන්නේ මොකද්ද? එයාට පේන්නේ ඇත්තටම කඩුවක් ගිලිනවා. ඇත්තටම ගිලිනවා කඩුව. ඒක ඇත්ත. ඊළඟට කවුරු හරි ඇවිල්ලා කියනවා මේ ඒ මැජික් එක කෙරෙහි අර කියලා හෙලාගෙන බලාගෙන ඉන්න නිසා අනුකම්පාව ඇති වෙලා කෙනෙක් ඇවිදින්න කියනවා ඔතන මේ වෙන්නේ මෙන්න මෙහෙමනේ. ඔක අර රබර් එකක් තියෙන කඩුව. ඕක දානකොට සිනිඳු රබර් එක ඕක ඇකිලෙනවා. කියලා ඕක බලන්න පුළුවන් මෙන්න මේ කෝණ වලට ගිහිල්ලා මෙහෙන් ගිහිල්ලා බැලුවාම ඔක බලා ගන්න පුළුවන්. පිටිපස්සට ගිහිල්ලා මෙහෙන් බැලුවාම. අනුකම්පාවෙන් කියනවා අර කෙල හෙලාගෙන බලන් ඉන්න නිසා. එතකොට එහෙම කියනකොට දැන් මේ කීම තුලින්ම ඒ කරුණු සහිතවම කියනවා. ඒ පුජ්‍යලයට කියන ලොකු පැහැදීමකුත් තියෙනවා. ඒ කීම තුලින් මොකද වෙන්නේ? කීම තුලින්ම අරක ටිකක් විසංයෝග වෙනවා. ඒ කියන්නේ ටිකක් අර මේ හිතේ ටිකක් ඒකට අර නිකන් අර දැන් කඩුව ගිලනවා කියන එක දැන් දකින්නේ නේ. දකින්න නැතුණත් අර ඒකට නිකන් අර ලකුණ අර කෙල හෙලාගෙන බලන ගතිය නෑ. තාම කඩුව ගිලනවා පේනවා. අරක තාම සුවිසුද්ධ වෙලත් නැහැ. නමුත් අර කෙල හෙලාගෙන බලන ගතිය නැහැ. පොඩ්ඩක් කඩු වෙලා. දැන් අරයා කියපු කෝණයක යනවා බලන්න. ඇත්තනේ. බලනකොට ඒ කෝණ ටිකත් එක්ක බලනකොට ඇත්ත. දැන් මේ පැත්තට ඇවිදලා බලනවා හපව. අරක බලලා. දැන් එතනත් ක්‍රියාවක් සිද්ධ වෙනවා. මොකද්ද ක්‍රියාව? ඒ කියපු කාරණාව ගිලින බවක්. හැබැයි
එතනදී කිසි වෙලාවක ඒ කෝණත් එක්ක ගිහලා බලනකොට කඩුව ගිලිනවා කියන අහලක්වත් නැහැ. හැබැයි දැන් මැජික් එකකින් අයින් වෙලාද? නැහැ. මැජික් එකකින් අයින් වෙලා නැහැ. ඒක තමයි බලන්නේ. ඒක නිෂ්ප්‍රභ වෙලා නැහැ. ඒක නිවිලා නැහැ. හැබැයි ඒ වුණාට නිවෙන බවක් එනවා. අර කරුණු ටික ඔක්කොම කරනවා තාම. පිටිපස්සෙන් බලන නිවෙන බවක් එනවා. කඩුව ගිලින එකේ. දැන් කඩුව ගිලින කියන විවහාරයටත් එදිලා නැහැ. නිකන් අර රබර් කෑල්ට ඇකිලෙනවා මේ ඔක්කොම ටික පේනවා. එළියට ඇවිල්ලා බලනකොට ආපහු හැබැයි පේන්නේ කඩුව ගිලිනවා. කඩුව ගිලිනවා පෙවුනාට එළියට ඇවිල්ලා බලනකොට දැන් අර කලින් ස්වභාවය වගේ නෙමෙයි අර කෝණේ. හැබැයි එයාට එතකොට හිතෙනවද මෙහෙම ඇත්තටම කලින් කඩුවක් ගිල්ලානේ දැන් නැත්තේ. කලින් ඇත්තටම කඩුවක් ගිල්ලා. දැන් නෑ. දැන් රබර් එකක් ගිල්නවා පේන්නේ. එහෙම එකක් ඒ විද නෑනේ. එහෙම එකක් ඉන්නේ නෑ. කලින් කඩුවක් ගිල්ලා කියන එකේ දිලා නෑනේ. එතකොට එහෙනම් දැන් කඩුවක් ගිලින බව ප්‍රකට වෙලා තියෙනකොට දැන් ඇත්තටම අර සම්බන්ධයක් වෙලා යම්කිසි කාරණාවක් එක්ක. හැබැයි ඕකම නේද අර රබර් එක අර විදිහට එක පේන දිත් වෙන්නේ. රබර් එකක් ඇකිලෙනවා හරි මොනවා හරි. ඒ කාරණාව. හැබැයි ඒ කාරණාව තුළ අර සජීවී බවක අර කඩු ගිලිනවා කියන අර කෙලහෙලාගෙන බරන මුලාව කියන එක ඒක නෑ. හැබැයි ඒ කරපු ඒ සිදුවෙච්ච සිදුවීමමයි තියෙන්නේ. හැබැයි ඒ සිදුවීම දැකපු කෝණේ වෙනස් වුණා. කලින් කෝණේ වෙනස් ඊළඟ කෝණේ. හැබැයි දැන් කාම මේකෙන් නිදහස් වෙලා නැහැ. මොනවා හරි සිදුවීමක් තියෙනවා. නිදහස් වෙලා නැහැ. අන්න ඒ වගේ තමයි. බැඳීමත් එක්ක ලෝකයේ විවහාරයක් කතා කරනවා. එතකොට ඒක තමයි යමු වෙන්න තියෙන්නේ. හැබැයි ප්‍රතිපදාවක් හැටියට කාරණාවක් කතා කරනවා. ඒක ප්‍රතිපදාව. ඒකට පෙන්වන්න බෑ. ඊළඟට නිවීමක් තියෙනවා. නිවීම. අපි අර පුතඥයෙක් වෙනම ඉන්නවා. ලෝකයක් වෙනම තියෙනවා. ඊළඟට ඒකෙන් අයින් වෙච්ච කෙනෙක් වෙනම ඉන්නවා. ඒකෙන් අයින් වෙන කෙනෙකුත් ඉන්නවා. මෙන්න මේ විදිහට අපි හොයන්න පටන් ගත්තොත් අන්න අපට සිද්ධාන්ත ටිකක් හම්බ වෙනවා. ඇත්ත සිද්ධාන්ත ටික. හැබැයි අපි කෝණේ එක්ක බලන්න ගියොත් එහෙම කෝණ වෙනස් වීමත් එක්ක අර ඔක්කොම නිෂ්ප්‍රභාවලා යනවා. එතකොට මේ බුදුරණවහන්සේ පංචපාස්කන්ධයේ උදේවයි දකින්න තියෙනවා. උපාදාන ගැන හැම එකම කතා කරනකොට කියනකොට බලන්නකො බැඳීමක් එක්ක කතා කරනවා. දැන් හිත සූත්‍රය දුක ලස්සන විස්තර වශයෙන් කතා කරන්න පුළුවන් මහා පුන්නම සූත්‍රය. සංයුත් මජ්ක්‍ධිම නිකායේ 3 කතා කරන සූත්‍රය ලස්සන විග්‍රහයක් තියෙනවා. හැබැයි බුදුරණවහන්සේ ප්‍රතිපදාව විශ්මතු කරන පටිසමුප්පාදේ කාගේවත් නැහැ කෙනෙක්ගේ නෙමෙයි. අන්න ඉන්න කෙනෙක් නැති වුණා නෙමෙයි. දැන් කලින් ගිනපු කඩුව නැති කලින් කඩුවක් ගිහිල්ලා ඇත්තටම දැන් ගිලින්නේ නැහැ. කලින් කඩුවක් ගිහිල්ලා ඇත්තටම දැන් ගිලි එහෙම එදිනවද? නැහැ. හැබැයි දැනුත් එක පේන්නේ නැද්ද? දැනුත් පේනවා. කලින් පිනිච්ච එකමද? කලින් දැන් ඒ කතා ටික ඒවා ටික හේදිලා නැහැ. ඒ නිසා හොඳට හිතන්න කරුණු තියෙනවා ඒ සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ පෙන්නපු ප්‍රතිපදා එක්ක. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සරණවස බොම්පින් මේ පසියට පොසුසේ මම හිතන්නේ අපිට ගොඩක් වැදගත් මේ අපි වඩන ප්‍රතිපදාවත් එක්ක. මට චුට්ටක් සාහනස මේ දැන් අපි සාමාන්‍යයෙන් අපූර්ව ප්‍රතිපදාව දැන් උදාහරණයක් විදිහට අපි විරිය කියනවා. විරිය දැන් අපි ওই විදිහට තමන්ගේ කියන්නේ තමා ඉඳලා අපි දැන් වඩාගෙන යනවානේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දැනට පෘථග්ජන විදියට අපිට කෙනෙක් ඉඳලා අපි ඔක දැන් ටිකටම පූර්ව ප්‍රතිපදාවක් විදියට වඩාගෙන යනවා. එහෙම යනකොට දැන් මේ කියන විදිහ අපි මේ දකින්න විදියට මේ නීවරණ කියන්නේ කර්මනිබාර අර උදාහරණයක් වගේ රත්තරන් කරුවෙක්ගේ ඒ රත් කළා කර්මනිබාරයට ඇති වුණාම එතකොට මේ කන්‍යෝමනවා මේ බුදුරජාණන් වහන්සේ කියන ඒ ධර්මයට කන්‍යෝමනවා. එතකොට ඊට පස්සේ දැන් අර ඒ නීවරණයෙන් පස්සේ දැන් ආපහු එතකොට අර ඒ විතන විරිය මාරු වෙනව නේද අනිත් පැත්තට. එතකොට දැන් මේ අහගන්නවා මෙතන කරන කෙනෙක් නැහැ කරන දෙයක් නැහැ. ඒ වගේ
දෙයකින් අනිත් පැත්තට මාරු වෙලා යන දෙයක්ද සාමාන්‍යස වෙන්නේ. එතකොට අර අපි ඇත්තටම ටිකටම ප්‍රතිපදාවක් වඩනවා. හැබැයි අර මේකේ කර්මණීය භාවය නිසා කෙනෙක් කරන දෙයක් නැති වෙලා අතනින් පස්සේ අර ප්‍රතිපදාවක් විදියට කෙනෙක් නැතුව ආපහුත් ඒ විරිය එහෙම ඉදිකට යනවා වගේ දෙයක් මට හිතෙන සම්බන්ධස එහෙමද නැත්නම් වෙන දෙයක්ද කියලා බොහොම කරුණාවෙන් පැහැදිලි කරන්න. තෙරුවන් සරණයි. බුදුරන් වහන්සේ නම් පූර්ව ප්‍රතිපදාවක් කියලා එකක් පැහැදිලි කරන්නේ. බුදුරන් වහන්සේ පැහැදිලි කරන අනුපූර්ව ප්‍රතිපදාවක් කියලා. එතකොට දැන් ඇත්තටම අද කාලේ තමයි අපි එක එක දේවල් දාගන්නේ. ඔන්න පූර්ව ප්‍රතිපදාවක් අපි කරනවා කියලා. අපි බුදුරන් වහන්සේ කියපු අනුපූර්ව ප්‍රතිපදාව කියන එකට එකට යන්නේ නැහැ. එතකොට එහෙනම් අපි බලන්නට ඕනේ මේ හැම එකක්ම බුදුරන් වහන්සේ කියපු කාරණාව එක්ක. මොකද අපි කවුරුත් මේ ලෝකේ සම්බුදු නෙමෙයිනේ. අපි හැමෝම ශ්‍රාවකනේ. එහෙනම් ඒ කාරණාවත් එක්ක බලන්නට ඕනේ. එතකොට අනිත් එක තමයි දැන් මම මැදිහත් වෙලා කරනවා පස්සේ මම මැදිහත් වෙලා නැහැ. ඒ කියන්නේ ඒ කාරණාව තුලදීම අර අනුපූර්ව ප්‍රතිපදාවේ මූලාරම්භයට නැති වෙනවා. ඒ දැන් ඉන්න කෙනෙක් නැති වෙනවනේ. කලින් ඉන්නවා පස්සේ නැහැ. ඒ කියන්නේ අර මූලිකවම අපට අමතක වෙනවා අපි දැන් මේ ඉන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයක් ඇහෙන යුගයක කියලා. ඉතින් ඒ නිසා අපි හිතනවා අපි මොනවා හරි කරන්න ඕනේ අපට මේ ඒ කියන්නේ කර්මන්නේ වෙන්න හරි මුදු වෙන්න හරි. අපි ඉස්සල්ලාම බලන්නට ඕනේ කාරණාවක් තියෙනවනේ බුදුරන් වහන්සේට යොමු වෙන්න ඕනේ කියන එක. අපට අද ඇත්තටම ගත්තොත් මේ ලාංකීය සමාජයේ ඉස්සරහා මේ ඇත්තට මේ ලෝකීය බෞද්ධ සමාජයත් එක්ක ගත්තට පස්සේ අද ගොඩාක් තියෙන ප්‍රශ්නයක් තමයි අපි එක දේවල් අහලා කරලා අපිට අමාරුකමක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ කියපු දෙයට අපි යොමු වෙන්න ඕන කියන කාරණාවට. දැන් බලන්නකෝ බුදුරන් වහන්සේ කියපු කාරණාවට යම් කිසි කෙනෙක් දැන් අපිට යමෙක් යොමු නොවී ඉන්නේ කරුණු කීපයක් එක්ක. එකක් තමයි තමන්ගේ කෙලෙසේ. අනිත් එක තමයි තමන්ගේ කෙලෙසේ අනිත් එක තමයි තමන්ට ඇහුනේ නැහැ. ඇහුණත් යොමු වෙන්නේ නැත්නම් කෙලෙසේ. ඇතුළත තියෙන. ඇහුන් නැත්නම් අන්න යොමු වෙන්නේ. කෙලෙසේ කියන අර ඇතුළේ මාන්නය, දැඩිකම, කීකරු නැතිකම, ශ්‍රද්ධාව නැතිකම ඊළඟට ඔය වගේ කරුණු ගොඩක් තියෙනනේ. ඒක ටික නැතුව කෙනෙකුට ඇහුණා නම් එයා යොමු වෙනවා. ඒක මොකකටද යොමු වෙන්නේ? ඒ බුදුරණවහන්සේ කිව්ව දේ. එතකොට දැන් මේක කරන්නේ මේ පූර්ව ප්‍රතිපදාව ඒක අදාළ නැහැ. ඇයි? අපේ නිර්වචනයක් එයාට අවශ්‍ය නැහැ. එයාට අවශ්‍ය මොකද්ද? බුදුරජාණන් වහන්සේ කිව්ව දේ මොකද්ද කියලා හොයන එක. දැන් මම පුංචි උදාහරණයක් කියන්නම්කෝ. බුදුරජාණන් වහන්සේගේ දේ අතහරිමුකෝ. මේ ලෝකේ දැන් ඇත්තටම අපි හිතමු මේ ලෝකේ යම් කිසි කෙනෙක්ට අලුතින්ම විෂයක් අලුතින්ම මොනවද ඉගෙන ගන්නවා කියන්නම්කෝ. මම ඔය නිතරම කරන අපි ගණන් හදනවා. ඔන්න අපි යම් කිසි කෙනෙක් කියනවා අනුකරණය. ඔන්න උසස් පෙළ අනුකරණය උගන්වනවා. පුංචි කාලේ ඉඳලා මොන්ටිසෝරි ගියෙල්ල නැති ඉස්කෝලේ ගිහිලා නැති කෙනෙක් ඔන්න යනවා ඉගෙන ගන්න අපිට පුංචි ළමයි කර නැත්තම් ඉස්කෝලේ නොගිය ළමයි කරි ඒ ගණන් ඉගෙන ගන්න යනවා. දැන් ඉලක්කම් වල ලියන්න දන්නේ නැහැ. ඉලක්කම් ලියන්න දන්නේ නැහැ. ඊළඟට ඔය කිසි දෙයක් දන්නේ නැහැ. ඊළඟට තව එක්කෙනෙක් ඉන්නවා බුදුරන් වහන්සේ කියන්නේ මේ බුලේ ඉඳලා ඒ කරුණු උසස් සාමාන්‍ය පෙළ දක්වාම ගිය කෙනෙක්. දැන් මෙහෙම දෙන්නෙක් ඉන්නවා. එතකොට මෙහෙම දෙන්නෙක් ඉති දැන් දෙන්නට මොන අනුකරණේ උගන්වනවා. ටීචර් විදිහලා. උගන්නද්දී ඒ අනුකරණේ ඉගෙන ගන්න දැන් දෙන්නගේම ස්වභාවය තමයි අලුත් දෙයක් දෙන්නටම උගන්වන්නේ. දෙන්නටම අලුත් දෙයක්. දෙන්නම සිදුවිය යුත්තේ මොකද්ද? ඒ ටීචර් කියන දේ අනුගත වෙන්නට ඕනේ. හැබැයි ටීචර් කියන දේ අනුගත වුණොත් තමයි පුළුවන්කම ලැබෙන්නේ. දැන් අපි තුමාර දක්ෂයෙක් ඉන්නවා කියලා. හොඳට සාමාන්‍ය පෙළත් හොඳට දන්නවා හොඳට දක්ෂයි. එයාගේ තියෙනවා ඒ ගණන් හදන්න ඕනකමත් එක්ක ටීචර් කියන දේ අනුගත වීම.
දැන් ටීචර් දැන් අපි කලින් අනුකල්ලේ දන්නේ නැහැනේ. ටීචර් කියපු දෙයට යන්නේ. ටීචර් කියපු විදියට. දැන් අර ඉගෙන ගත්තේ නැති කෙනෙක් ඉන්නවනේ. දන්නේ නැති කෙනෙක්. එයාට මොකද්ද හිතෙන්නේ? එයාට ඒකට අනුගත වෙන්න බෑ. ඒකට යමු වෙන්න බෑ එයාට. ඇයි යාට පේනවා මේ එක්ක යා මොන හරි චිත්‍ර අඳින හැටි යාට පේනවා. ඉලක්කම් අඳින චිත්‍ර අඳින හැටි. එයාට මොකුත් අරවක් කිසි දෙයක් ඒක අනුගත වෙන්න බෑ. අනුගත වෙන්න බැරි ඇයි? ඒ අනුගත වීමට අවශ්‍ය විදිහේ මූලික මෝරායමක් නැහැ. මූලික මෝරායමක් නැහැ. ඒ නිසා අනුගත වෙන්න බෑ. ඒතර අපි මූලික මෝරායම අපි ගත්තොත් එහෙම මේක මේ බුදුරන් දැන් අපිට අර බුදුරන් වහන්සේ කිය ප්‍රතිපදාව කියන්නේ මේක එහෙම එකක් එක නෙමෙයි මේ ලෝකයේ ಗುಣධර්ම කියන එකත් එක්ක. ඒක හිතා කරන්නට ඕන එක. ಗುಣධර්ම කියන එක. ඒ ಗುಣධර්ම කියන එක දැන් අපි හිතනවානේ ಗುಣධර්ම කියනකොට අපට මතක් වෙන්නේ එකට එක කරන අර වෛරය, බද්ධ වෛරය, ක්‍රෝධය, වැරදි විදිහට කාමී හැසිරීම, සංකල්ප කාමයන්ට අපට ওই ටික විතරනේ අපි දකින්නේ. ඔයිට වඩා ප්‍රබලම දේ තමයි තමන්ගේ මතය. දැන් තමන්ගේ මතයේ පෝෂණය වෙන්නේ මොකෙන්ද? දැන් අපි හිතනවානේ තමන්ගේ මතයේ පෝෂණය තමන් හොයාගත්ත එකකින් නෑ. තමන්ගේ මතයේ පෝෂණය වෙන්නේ සද්ධාවෙන්, රුචියෙන්, අනුශ්‍රවයෙන්, ආකාර පරිත්තක්ෙන් දිටි නිච්ඡානක. අපි අහපුවා තිනවනේ. සද්ධාවෙන් ගිහිලා ඉදමේව සත්‍යං අඤ්ඤ ඉදමේව සත්‍යං මෝගමඤ්ඤ. රුචියෙන් ඉදමේව සත්‍යං මෝගමඤ්ඤ. අනුශ්‍රවයෙන් ඉදමේව සත්‍යං මෝගමඤ්ඤ. ආකාර පරිත්තක්ෙන් අන්න ඒකෙන් තමයි තමාගේ අදහස පෝෂණය වෙන්නේ. ඒකෙන් පෝෂණය වුණාට පස්සේ ඒක තමාගේ දැන්. එතකොට මෙන්න මේකයින් වෙන්නට ඕනේ. ඒක හිතා කරන්නට ඕනේ. ඒක අයින් වෙන්නේ නැතිව ඒක අයින් වෙන්නේ නැතුව කවදාවත් බැරි වෙනවා. අර ඒක ඇත්තටම සංකීසුත්‍ය පැහැදිලි වුණානේ. අර බුදුරණවහන්සේ කියන කාරණාවට යමු වෙන්න. ඒක වෙනම වූ ප්‍රතිපදාවක් නෙවෙයි. ඒකට ඒ කියන්නේ ඇත්තටම බුදුරණවහන්සේගේ කියන කාරණාව අහලකටවත් නැහැ. ඒ කියන්නේ ඒකට බුද්ධ කියන වචනේවත් දාගන්න අවශ්‍ය නැහැ. ඒකට නිකන් ලෝකේ ක්‍රමයක් එච්චරයි. එහෙම කරපු කෙනෙකුටත් ඒකට පූර්ව ප්‍රතිපදාද ආදාරණ කිසි දෙයක්. ඒක බුදුරුන්ගේ කියන වචනයක්වත් නැතිව. එහෙම කරපු කෙනෙකුට උනත් පුළුවන් මොකක් එක්කද? අර සද්ධාරුචි අනුසව ආකාර පරිත්තක්ක දිටිනිච්ඡානක්ඛන්ති වලින් මේ ඇත්තයි අනෙක්ක බොරුයි කියලා නොගිය චින්තනයක් තියෙන කෙනෙකුට. හැබැයි අරවා ඔක්කොම හිස්. ඒ වෙනමම කෝණ. හැබැයි අර ගුණේ තියෙන්නට ඕන. ඒ ගුණේ නැති වුනහම බැරි වෙනවා. එතකොට මේක මේ අර දකින්න කෝණ දෙකේ වෙනසක් ශ්‍රද්ධා මුල් වෙලා නැතුව අර ප්‍රතිපදාව මේ ප්‍රතිපදාවට එහෙම එකක් නැහැ. එහෙම මාරුවීමක දොර මේ තියෙන ඒවා ලෝකේ තියෙනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. මේකින් මේකට පයින්නවා. අර අපි හරියට මේ ලෝකේ යමකට යන්න යනවා වගේ වැඩක්. මේ ඇතුලේ චින්තන විප්ලවයක් කියන කාරණාවට ඇතුලේ චින්තන ශෛලිය වෙනස් වීමක් කියන කාරණාවට මේ දකින්න කෝණ වෙනස් වීමක් කියන කාරණාවට යෙදෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ කිව්ව එකත් එක්ක අපි හැම එකක්ම බලන්නට ඕනේ වචනේ අකුර පවා. එහෙම නැතුනොත් එහෙම වරදිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. මේ අහන්න යන ප්‍රශ්නය සමහරක් විට මේ දේශනාව නැවත නැවතත් ශ්‍රවණය කරාම මට निराකරණය කරගන්න පුළුවන් වෙයි. තවත් කෙනෙකුට ප්‍රශ්නයක් නැත්නම් පමණක් මේකට මේ පැහැදිලි කරලා දෙන්න. ස්වාමීන් වහන්සේ බෑමිටේ උදාහරණය අර ආශ්‍රවක්ෂය වෙන ඒ ප්‍රතිපදාවට එතන ගලපු ක්‍රමය පොඩ්ඩක් නැවතත් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. වෑමිට කියලා කියන්නේ වෑමිටනේ. වෑය නෙමෙයි. දැන් අර ඊට පස්සේ උදාහරණයක් බලන්නකෝ. ඊට පස්සේ උදාහරණය පෙන්නනවා සංයෝජන බන්ධන ගැලවීම. වෑමිටේ උදාහරණය පෙන්නනවා ඥානීය ඇතිවීම. අතන බන්ධන ගැලවීම, අතන ඥානීය ඇතිවීම. බන්ධන ගැලවීම කියන කාරණාවට ආයාසයක් කෙනෙක් මැදිහත් වෙලා යමක් කරලා නැහැ.
ඥානය ඇතිවීම කියන කාරණාවටත් හොයා ගිහිල්ලා ලබා ගිහිල්ලා කරලා නැහැ. එතනත් කෙනෙක් මැදිහත් වෙලා නැහැ. සංයෝජන දුරු වීමටත් කෙනෙක් මැදිහත් වෙලා නැහැ. අතනත් ඥානයක්, මෙතනත් ඉක්මවීමක්. අතන වෑමිටේදී අර ඒ කෙනාට ලැබෙන බවක් එක්ක ලැබෙන බවක් හැවිලි හොයන බවක් ඒ කාරණාව එදිලා නැහැ. අනිත් එක තමයි මේ වෑමිටනේ කතා කරන්නේ. වෑය කියනකොට තලයට වඩා වෑමිටනේ. දැන් කරන කාරණාව නම් තලෙන්නේ රහින්නේ. ඒ දෙන කාරණාව තමන් කියන කාරණාව එක්ක ප්‍රයෝජනයක් ඇත්තරම නැහැ. ප්‍රයෝජනයක් නැහැනේ. ප්‍රයෝජනයක් නැහැ වුණාට වෑමිට නැතුව වෑයෙන් රහින්නත් බෑ. එතකොට අර ඇතුලේ දියුණුව කියන කාරණාව, ඇතුලේ නුවණ කියන කාරණාව, ඇතුලේ වැඩිම කියන කාරණාව හම්බ වෙන නැත්තම් මේ තමන්ට දෙයක් හම්බ වෙන කියන එක එදිලම නැහැ. ඇත්තටම ගත්තොත් තව ඒ පැත්තකින් ගත්තොත් බලන්නකො වෑමිට ගෙවුනහම මිට විසික් කරලා විට දාගන්න එකනේ කරන්නේ. ෂෝක් මගේ වෑමිට ගෙවුනා. හොඳටම දැන් ගෙවිලා. අනේ ෂෝක් නේ වෑමිට ගෙවුනානේ. ෂෝක් කියලා දෙන්නේ විසික් කරලා වෙන එකක් දාගන්න එක දෙන්නේ. වෑමිට ගෙවුනහම ගෙවෙන්නේ නැතු තියනවනේ ෂෝක් හොඳට රහින්න පුළුවන්. ගෙවුනාට පස්සේ ෂෝක් වෙන්නේ නැහැ නේ විසික් කරනවා. දැන් බුදුරණවහන්සේ දෙන උදාහරණ බලන්නකෝ. දැන් අපට නම් ඥානය ඇති වෙනකොට ෂෝක් ආමෝ මේ සෝතාපන්න ඥානි මේ මුදේවයි ඥානි මෙන්න මේ පංචපාස්කන්ධ යුද්ධයම වෙන්න පටිච්චසමුප්පාද ඥානි වෙන්න ෂෝක් කිව්වා. අපට නියමයි. දැන් අතර නම් උදාහරණයක් ගත්තොත් ඒ ඥානය ඇති වෙද්දි මොකද වෙන්නේ? මිට ගෙවිච්ච නා මිට විසික් කරලා දානවා. වෙන මිටක් ගහ ගන්නවා. ගෙවෙන්නේ නැති තාකුයි හොඳ. එතකොට දැන් බලන්න අර තමා මැදිහත් නොවන බව බුදුරන් වහන්සේ උදාහරණ දෙන එකේදී පවා පුදුම විදියට තමා කියන කාරණාවට ලකුණක් නොයදෙන විදිහ ගහම්බීර වූ විග්‍රහයක් දෙන්න. ඉතින් ඒ නිසා තවදුරටත් හොඳට කල්පනා කරන්න. ත්වන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ ත්වන් සරණයි. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ. මම වහන්සේගේ අර යම්කිසි ක්‍රමයකට තියෙන දේශනා ටික ගැන බලනකොට ඒ කියන්නේ අපි මේ ධහම ඉගෙන ගන්න විදිහ මූලිකව අපි කරන්න ඕනේ කොහොමද කියන එක කියන්නේ අපි බොජ්ජංග ධර්ම වඩන්න යනකොට අපි කලින් වැඩලා තියෙන ඒවා මොනවද ඒ අනුපිළිවෙල ඒ කියන්නේ දැන් බල ධර්ම එතකොට ඉන්ද්‍රිය ධර්ම මේ සතර සම්‍යක්පදාන ওই විදිහට යන පිළිවෙල ඔබ වහන්සේට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න පුළුවන් වුණොත් හොඳයි. මම හිතන්නේ ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. මොකද ගොඩක් කට්ටිය දන්නේ නැති මේ කොහොමද මේ පිළිවෙල කොහොමද අනුගමනය කරන්න ඕනේ කියන එක. වහන්සේට ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් හරි වටිනවා ස්වාමීන් වහන්සේ. ත්වන් සරණයි. ත්වන් සරණයි. මේ කරුණු ඔක්කොගේම ඉස්සල්ලාම තියෙන්නේ කායනපස්සනාව පිළිබඳවනේ. අතිපට්ඨානිය පටන් ගන්නෙ කායනපස්සනාව පිළිබඳව කතා කරන්නේ. එතකොට කායනපස්සනාව කියන කාරණාව එහෙනම් ඉස්සල්ලාම ඒක මොකද්ද? දැන් ඇත්තටම දැන් මේ කරුණු මොකද්ද කියන කාරණාව දැනගන්න ඒකේ තියෙන එක බලන්න වෙනවනේ. මම හිතන්නේ කායනපස්සනාවේ බුදුරන් වහන්සේ කියපු කාරණාව ඉස්සල්ලාම ඉගෙන ගන්න යමු වෙනකොට ඉගෙන ගන්න. කරන්න නෙමෙයි ඉගෙන ගන්න. කරන්න පුදුරන දැන් අපි මං හිතන්නේ ගොඩාක් වෙලාවට අපි දැන් මොන හරි වචන ටිකක් අහගත්තට පස්සේ අපි ඒක කරන්න හදනවා. මොකද ඒක සමාජයේ තිබිච්ච වචන දැන් බොජ්ජංග සමාජයේ භාවිතා කරගෙන බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න කලින් ඉඳලා. සත්‍ය බොජ්ජංග. ඊළඟට ඒක පරියය සුත් ලස්සන පැහැදිලි වෙනවා. ඉන්ද්‍රිය ධර්ම මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන්න කලින් ඉඳලම පුතඥ ප්‍රතිපදාවේදී පැහැදිලි කරා. එතකොට මේ විදිහට ගොඩාක් විග්‍රහ තියෙනවා. එතකොට එහෙනම් අපි දැන් දැනගන්නට ඕන එකක් තියෙනවා. අපි බොජ්ජංග වඩන්නට ඕනද? ඉන්ද්‍රිය ධර්ම වඩන්නට ඕනද? බුදුරන් වහන්සේ කිව්ව විදිහට වඩන්න ඕනද කියන එක. දැන් අපි අද ගොඩක් වෙලාවට වඩන්න හදන්නේ බොජ්ජංග වඩන්නනේ. නැත්නම් හතිපට්ඨානේ මොකක් හරි වඩන්නේ. අර බුදුරජාන් වහන්සේ කිව්ව විදිහට කියන එක අමතක වෙනවා.
ඒ කියන්නේ අපි එහෙනම් ඒ කාරණාව තුළින්ම බුදුරණවහන්සේ කියව විදිහට කියන කාරණාව එන්නේ නැහැ කියන තැනදීම අපට අර මේ ලෝකයේ තියෙන කාරණාවක් තමයි කරන්නේ. ඒ ඕන කෙනෙකුට වැටහෙන එකක් නේ. එතකොට එහෙනම් අපි බලන්න ඕනේ ඉස්සල්ලාම එහෙනම් බුදුරණවහන්සේ කායනපස්සනායි කිව්වේ මොකද? මොකද ඒකනේ. කායනපස්සනාව එක්කනේ. එතකොට බුදුරණවහන්සේ කායනපස්සනාවේ කය ගැන බලන්න කියලා නැහැ. මම හිතන්නේ අපි මේ සාකච්ඡාවෙම තමයි ප්‍රතිපත්තාණි ගැන මම හිතන්නේ ගොඩක් කතා කරන්නේ. පටිච්චසමුප්පාද කතා කරන්න කලින්. එතන බුදුරණවහන්සේ කායනපස්සනාවේ කය වඩන්න කියන්නේ, කය බලන්න කියන්නේ නැහැ. මම හිතන්නේ මේක අපි ඊයේ ධර්ම සාකච්ඡා දේශනාවක් කරා ආනාපාන හතිය ගැන ඒක හොඳට විස්තර කරා. කය බලන්න කියන්නේ නැහැ. ඊළඟට කය කියන කාරණාව කතා කරනකොට කයට හම්බ වෙන්නේ මූතයක්. මේක තාත්වික විග්‍රහය. මේ බුදුරණවහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න කියලා දෙන දේ තේරුම් ගන්න ඉස්සලාම යන්නට ඕනේනේ. ඒ කියලා දෙන දේ තේරුම් ගන්න තාත්වික විග්‍රහයට යොමු වෙන්නට ඕනේ. දැන් මම හිතන අපි කතා කරලා පෙන්නුවා අර සමන් මරන්න එපා නිදහස් කරන්න කියන කාරණාවේ ක්‍රමාද මෙමින් කොච්චර අර්ථ විකෘතියක් වුණාද මේ සමාජය තුළ. ඒතකොට බුදුරණවහන්සේගේ මේ ධර්මයේ එන එකට කොහොම විකෘතියක් වේද හරියට මේක ඉගෙන ගත්තේ නැත්තම්. ඒ වචන ටිකෙන් ඉස්සල්ලාම ඉගෙන ගත්තේ නැත්තම්. දැන් මම උදාහරණයක් හැටියට මම හිතන්නේ ඊයේත් ඒක කතා කරා. මම මෙහෙම කිව්වොත් එහෙම. ඒ කියන්නේ මම ඇහෙන් රූප අහනවා. මම දිවෙන් රස බලනවා. ඒ දෙන්නේ නැහනේ. කියන්නේ ඇහෙන් රූප දකින්නවා කියන එක දෙන්න ඕනේ මිසක් ඇහෙන් රූප අහන්න බෑනේ. දිවෙන් රස දැන් මුතයක් හැටියට දැනෙනවා කියන එක නිසා දිවෙන් රස දකින්න බෑනේ. එහෙනම් ඒ කාරණා වෙදෙන්නට ඕනේ ඒ විදිහට. දැන් අපි කවුරු හරි ලියලා තිබ්බොත් එහෙම කොහේ හරි මෙහෙම දිවෙන් රස දකින්න ඒක මහ අංග්‍රජිමලයක් නේ. ඒක කරන්න බෑනේ. දිවෙන් රස දකින්න. ඊළඟට කයෙන් පහස දකින්න. කොහෙද කයෙන් පහස දකින්නේ? කයෙන් පහස ලබන්න. දැනගන්න. කොහොම වෙන්නට ඕන නැති. දැන් බලන්න බුදුරණවහන්සේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. කයෙහි කය අනුව දකින්න. කයෙහි කය අනුව දකින්න. ඉතින් කොහොමද කයෙහි කය අනුව දකින්නේ? දකින්න බෑනේ. කයෙහි කය අනුව දැනගන්නනේ පුළුවන්කම ලැබෙන්නේ. මුත හැටියට විඤ්ඤාතයක් හැටියට මිසක් කයෙහි කය අනුව දකින්න බෑනේ. ඒ කියන්නේ මේ කියවන ගැළපෙන්නේ නැහැ. කියන්නේ තමන්ගේ දන්න කෝණයක බලනකොට මේ කියවන ගැළපෙන්නේ නැහැ. දැන් මේ කියමන ගැළපෙන්නේ නැති වුණාට මේක හරි කියලා පිළිගත්තා නම් එහෙනම් වැරදි තියෙන්නේ කොයි කෝණේද? තමන්ගේ කෝණේ. දැන් තමන්ට කරන්න යන්න මොකුත් නැහැ. ඒ කරන්න තියෙන්නේ කයට දැනෙන එකක්නේ. කයට මුතයක්නේ. නමුත් බුදුරණවහන්සේ කියන්නේ කයටත් නෙමෙයි කියන්නේ කයේ කය අනුව දකින්න කියලා. එහෙනම් කයේ කය අනුව දකින්න නම් ඒක යෙදිලාම නැහැ. ඒක කතා කරන්න බෑ. දැන් අපි මෙච්චර කාලයක් දැනගෙන හිටපු කාරණා තමයි කයට දැනෙන්නේ ගතිය. කයට මුත වෙන ගතිය. බුදුරණවහන්සේ වෙනම එකක් කියනවා. මේ මොකද්ද කියන්නේ? ශ්‍රද්ධාව තියෙනවනම් බලන්නේ ඒක. ඒ කියන්නේ සද්ධා ජාත උපසංකමතු වෙලා අර අර්ථය හොයන්න පෙළඹෙන යෝනිසමනසිකාරය. අන්න ශ්‍රද්ධාවට පස්සේ මේ මොකද්ද කියන්නේ? ඇයි දැන් මේක වෙන්නම බැරි එකක්. ඒ කයෙන් කොහොමද දකින්නේ? කයට දැනෙන එකක් නෙවෙයි. අන්න යාට ශ්‍රද්ධාව මුල්ල උපදින මානසිකාරයට කියන යෝනිසෝ කියලා. හැබැයි මොකුත් හම්බෙන්නේ නැහැ. හම්බෙන්න විදියක් නෑ. අපේ ලෝකෙත් එක්ක ගන්න එකත් එක්ක ගැලපෙන්නේ නෑ. මේක හිතන්න පෙළඹෙනවා. අන්න ඉස්සල්ලාම උපදින එක. හිතන්න පෙළඹෙනවා. දකින්න කියලා කියන්නේ. ඊළඟට කයත් නෙමෙයි දකින්න කියන්නේ. කයෙහි කය අනුව දකින්න කියන්නේ. දැන් අපිට කය කොහොමද දකින්න බෑනේ. ඒකේ අනුපස්සන බෙදලා පෙන්නකොට හුස්ම රැල්ල කියන්නේ පහසක් දැනෙන එකක්නේ. කය දකින්න එකක් නෙමෙයි. එතකොට බලන්න එහෙනම් මේ ඉස්සරලාම අපට මේ බෝධිපාක්ෂික ධර්ම කියන කාරණා භාවිතා වෙන්න ඒක ඉගෙන ගන්න වෙනවා. බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට. ඒකයි ඉස්සරලාම තියෙන්නේ. බුදුරණවහන්සේ පෙන්නනවා සද්ධම්ම සම්මෝස සූත්‍රවල යම් කිසි කෙනෙක් මේ අර්ථ ව්‍යංජන මේ විදිහට ඉගෙන ගත්තේ නැත්නම් එයා ධර්මයේ විනාශ කරන කෙනෙක් කියනවා. අර්ථ ව්‍යංජන පරියාය.
මෙවුවා ඒ විදිහටම ඉගෙන ගත්තේ නැත්තම් එයා සද්ධර්ම අතුරුදහන් කරන කෙනෙක් කියනවා. ඒතකොට මේක මේ විදිහටම ඉගෙන ගන්න. මොකද එච්චරට ඒක වැදගත්. ඊළඟට අර ආනන්ද ස්වාමීන් වහන්සේ එක්ක කරන වික්ෂුන් වහන්සේලා ඇවිදලා ප්‍රශ්න අහලා උත්තර දෙනකොට සංවිතනකේ හතර තිබුණේ. එතකොට බුදුරණන් වහන්සේට ගිහිල්ලා ආයි වික්ෂුන් කියනකොට ඒ ආකාරය, ඒ පදය, ඒ ව්‍යංජනේ ඒ විදිහටම කතා කරා කියනවා. ඇයි එච්චරට ඒක වැදගත්. එහෙනම් මෙන්න මේක අපට ඉස්සල්ලාම ඉගෙන ගන්න වෙනවා. මේක ඉගෙන ගන්න යමු වෙච්ච තැනදී උපදින්න යෝනිසමනසිකාරය. වෙන්නේ එකක් නෙමෙයි. අපි අරවා වෙන් වශයෙන් ගොඩක් ඉගෙන ගන්නවා. හැබැයි ඉගෙන ගන්නේ මොකද්ද? යෝනිසමනසිකාරය උපදින්න නැති සද්ධර්ම ශ්‍රවණයක් වෙලා. ගැළපෙන දෙයක් වෙලා. ඒ කාගේවද? ලෝකේ අනිත් අය භාවිතා කරපුවා. එහෙනම් මුලින්ම සිදුවිය යුත්තේ මොකද්ද? මුලින්ම සිදුවිය යුත්තේ මේ අකුරු ව්‍යංජන ඊළඟට පද ආකාරය මෙන්න මේ ඔක්කොම මේ විදිහට ඉගෙන ගන්න ඕනේ. ඒකනේ බුදුරණන් ඉස්සල්ලාම කියන්නේ මොකද්ද? සුත්වා ධම්මං දහරේති. ආපු දේ දරා ගන්න. දැන් කියන ආපු දේ කියන්නේදී මේ කායේ කායන පස්සේ දැන් මේක මොකද්ද කියලා හොයන්න කියන්නේ තාම. අපි හොයලානේ දරා ගන්න හදන්නේ. නෑ මේක මොකද්ද කියලා. දැන් බෝධිපාක්ෂික ධර්ම වල කතා කරනකොට බොජ්ජංග ආරෂ්ඨාංග මාර්ගය අපිට අපි මෙව්වාගේ ඉස්සරලාම කළ යුතු කාරණාව තමයි බුදුරණන් වහන්සේ කිව්ව විදිහට ඒක දරා ගන්නට ඕනේ. මොකද්ද කියලා දන්නේ නැහැ. බුදුරණන් වහන්සේ කිව්ව විදිහට දරා ගන්නට ඕනේ. අන්න සුත්වා ධම්මං ධාරේති. දතානන් ධම්මානං අත්තං උප්ප. දැන් දරාගත්ත දේ හොයන්නට ඕනේ. දරා ගන්න ඕනේ එතකොට අර්ථය, ව්‍යංජනීය, පරියාය, ආකාරය මේ ඔක්කොම මේ විදිහටම. දැන් බලන්නකෝ අඩුම තරමේ බුදුරණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නෙවෙයි අන්‍ය තීර්ථකයෝ. අර මජ්ක්‍ධිම නිකාය දෙක ඉගෙන ගද්දි හොඳට තේරුණා. අන්‍ය තීර්ථකයෝ දන්නවනේ මේ අන්‍ය තීර්ථක කියන්නේ මේ කට වචනයකට අහපු දෙයක් එක්ක නෙමෙයිනේ පැහැදිලි යන්නේ. ඒ කාරණාව එක්කනේ අන්‍ය තීර්ථකයෝ කියනවනේ මේ කේවල පරිපූර්ණ වූ මුලැමැදාගේ පිරිසිදු අර්ථ සහිත ව්‍යංජන සහජ ධර්මයක් කියන්නේ කියලා. ඒ කියන්නේ එච්චරටම අන්‍ය තීර්ථකයෝ දන්නවා. ඒ කියන්නේ දැන් අද අපේ බෞද්ධ සමාජයේ ගොඩාක් වෙලාට තියෙනවා අපි අර ඒක බලන්නේ නැහැ. ඒ කියන්නේ අපි අර බුදුරණවහන්සේ කියපු කාරණාව අර්ථයේ ව්‍යංජනයේ මේවා ඔක්කොම එක මේකේ තියෙන ආකාරය ඒක බලන්නේ නැහැ. මොකද හේතුව අපට අර ඇහිලා ලෝකයේ තුලින් අපට ගොඩනගිලා තියෙනවා මේ අපි මේ කියන්නේ අපේ දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ භාෂා විවහාරය තුල තියෙන අලුත් දේවල්. හැබැයි බලන් ගියාම ඒක ඇත්තට මේක තමන්ගේ දෙයක් බවට පත් වෙන ලෝකයේ ඉද්දි අර අතීතයේ අන්‍ය තීර්ථකයන් කරපු දේ. හැබැයි අපේ සමාජයේ අපි අවාසනාවකට අපට බුදුරන් වහන්සේගේ හැටියට ඒ අපේට ගැළපෙන විදිහට ඒ කරුණ ටික විග්‍රහ වෙනවා. ඔකයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි බුදුරන් වහන්සේ පෙන්නපු අර අර්ථයේ ව්‍යංජනීය පරියාය මේ ඔක්කොම එක බලනකොට එතනදී අර යෝනිසමනසිකාරී ඉදීමට තමයි ඉස්සරලාම ඉඳ තියෙන්නේ. අන්න ඊට පස්සේ ප්‍රතිපදාව යෙදෙන්නේ. ඉතින් ඒ නිසා පළවෙනිම කායනුපස්සනා කොටස පටන් ගන්නකොට ඒ කායනුපස්සනා කොටසේ කියලා තියෙන විදිය මෙන්න මේකයි බලන්න ඕනේ. ඊළඟට තමයි ඊළඟ කොටස බලන්න ඕනේ. ඊළඟට තමයි ඊළඟ කොටස බලන්න ඕනේ. හැබැයි පළවෙනි එකම වැරදුනොත් එහෙම බලන විදිය ඊළඟ ඒවා කොහොමද දැක්නේ කතා කරලා. මොකද වරදිනවමයි. පළවෙනි එක හරියටම බලාගත්තොත් ඊළඟ ඒවා හරියටම යනවා. එහෙනම් පළවෙනි එක බලනකොට අන්න යෝනිසෝ මනසිකාරී ඉදීමක් ඉස්මතු වෙන්නේ. ඒ යෝනිසෝ මනසිකාරයකයි ප්‍රතිපදාවෙන් තියෙන නිසා මේ කායනුපස්සන අතිපට්ඨානේ කායනුපස්සන කොටසේ මේ කායනුපස්සනයේ මූලික කාරණාව තියෙන අර්ථය අපි හැම වෙලෙම මේක යෙදලා තියෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. ඒක ඇත්තටම තවත් විස්තර වශයෙන් අපි ඊයේ ආනාපානසතිය විග්‍රහ කරද්දී කතා කරන්න යෙදුණා. ඒකත් අහලා බලන්න. ඊළඟට මේකේ මේ තියෙන විදිහට හොඳට කියලා තියෙන්නේ මොකද්ද කියලා ඉස්සල්ලාම බලනකොට අන්න යෝනිසෝ මනසිකාරී ඉදීමේ ඒ කාරණා ප්‍රකට වෙනවා. අපිට මේකේදී අර කලබලයක් ආවට වැඩක් නැහැ. මොකද කලබලය මේක ධර්මයේ අවබෝධ කරගන්න ප්‍රධාන ප්‍රශ්නයක් ධර්මයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. දැන් භාවනා කරන භික්ෂුන් ගැන කතා කරේ වාචිකර්ම සූත්‍රය. එතකොට භාවනා කරන භික්ෂුන් නිකන් අයත් නෙමෙයි. අර කලබලයි. දැන් මම හිතන්නේ ඔබලා අහන්න ඇති සුනක්කත සූත්‍රයේ. සුනක්කත සූත්‍රයේ අරහත්ත්ව ප්‍රකාශ කරන භික්ෂූන් පුතඥයි. අරහත්ත්ව ප්‍රකාශ කරන්නේ මොකක් එක්කද? අවිද්‍යාව ප්‍රහාණය වුණා. ඊළඟට තණ්හාව
ඉක්මෙව්වා නිකන් නෙමෙයි. අවිද්‍යාව ප්‍රහාණය වුණා, තණ්හාව ඉක්මෙව්වා. මේ විදිහට බුදුරණවහන්සේ ළඟට එලා අරහත්ත්වය ප්‍රකාශ කරනවා. ඊළඟට බුදුරණවහන්සේට අනුකම්පාවක් එනවා අනේ මෙයාට කියන්න ඕන කියලා. නමුත් එයා පෙරලා කියන්න කලින් එයාගේ කාරණාව තුළ සාධාරණී බව ඒ කරුණ ඉස්මතු කරලා පෙන්නනවා කියනවා. එතකොට බුදුරණවහන්සේගේ අදහස සංසිඳනවා කියන්න ඕන එක. කියන්නේ නැහැ කියනවා ඊළඟට. ඇයි තමන්ට එච්චර අත්දැකීමන්නේ? ඇත්ත නෙවෙයි නිවැරදිනේ. ඉතින් බුදුරයන් වහන්සේ ඉදිරියට එහෙම ප්‍රකාශ කරනවා. එච්චර භාවිතයක් කරලා. ඒ කවුද භික්ෂුන් වහන්සේලා? නිකන් අය නෙමෙයි. බුදුරන් වහන්සේ වැඩ සිටියේ කාලේ බුදුරන් වහන්සේ ළඟ හිටපු හොඳට සීල ගුණ දන් රැකලා භාවනා කරලා අවිද්‍යාව ප්‍රහාණය තණ්හා ප්‍රහාණය වුණා කියලා හම්බෙච්ච භික්ෂුන් වහන්සේලා. ඒ අය එහෙම ඉදිරිපත් කරද්දී බුදුරන් වහන්සේට අන්න කියන්න බැරි වෙනවා. කියන්නේ නැහැ කියනවා. එහෙනම් බලන්නකෝ මේක කොහොමනම් මගහැරලක් වෙනවද? මොකක් එක්කද? මොනවා හරි දෙයක් එක්ක තමන්ගේ දේ ඉස්මතු වුණාට පස්සේ අර විශාල කිරි කලයකට ගම බින්දුවක් හැරුණොත් කිරි කලය මිසික් කරන්න වෙන්නේ. පාවිච්චි කරන්න බෑ. කිරි කලය මිසික් කරන්න ඕනේ. අන්න ඒ වගේ අපි හොඳට බලන්නට ඕනේ මේ මුල ඉඳලා බුදුරණවහන්සේ කිව්ව මේ මූලික කාරණාව එක්ක අනුගත වෙන්න. නැති වුණොත් එහෙම අපි ඇත්තටම අර මූලික ප්‍රතිපදාව, ඒ අනුපූර්ව ප්‍රතිපදාව කියන කාරණාවට යමු නොවි ගොඩාක් දේවල් දන්නවා. හැබැයි මූලික දේ නෑ. හරියට කොයි වගේද දන්නවද? කිසිම ෆවුන්ඩේෂන් එකක් නැතුව තට්ටු ගාන ගොඩනැගිල්ලක් හදනවා. කිසිම ෆවුන්ඩේෂන් එකක් නෑ. පොඩි තල්ලුවක් ඇති ඉකැරලා යන්නේ. හැබැයි ලස්සනට පේනවා. හොඳට පේන අපිට තට්ටු කීපයක ගියා. හැබැයි ඒක හැදලා තියෙන්නේ ලොකු ගවුඩල් වලින් හදන්න බෑනේ. නිකන් කාඩ්බෝඩ් හරි මොනවා හරි දෙයකින් ලස්සන කරලා තියෙන්නේ. අන්න ඒ වගේ වෙනවා. එහෙනම් මූලික දේ හරියටම නිවැරදිවම අනුපූර්ව ප්‍රතිපදාවේ ශ්‍රද්ධාවෙන් ලැබිලා ඒ ධර්මය අහන එක. ඒක තියෙන්න ඕනේ. ඒකට අපි ශ්‍රද්ධාව ලැබෙන්න අර අපි ඇත්තටම අපි අර සද්ධා රුචි අනුසව ආකාර පරිතක්ක දිටි නිඥානක්කන්ත කියන ඒ විදිහට අහපු දේවල් තියෙනවනේ. ඔක්කොම අතහැරෙන්න ඕනේ. ඒ වත් හැරෙන්නේ නැති තාක්කල් බැරි වෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒ ආනාපානසති ගැන කරපිකේ තව ගොඩාක් විස්තර කරා. ඒ ටිකත් එක්කත් තව අහන්න. හොඳයි තේරුවන් සරණයි. මම හිතන්නේ වෙලාව ඉවරයි වගේ. හොඳයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අද දිනත් ඉදිරි උදෑසනින්ම අප වෙනුවෙන් මේ කරන ලද ඊටාම ගැඹීර ධර්ම දේශනාව ඊටාම වටිනවා අපිට. ඉතින් මේ ධර්ම ශ්‍රවණයෙන් අප සියලු දෙනාම රැස් කරගත්ත මේ සියලුම පින් ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමව්පියන්ටත් ඒ වගේම ඔබ වහන්සේගේ ගුරුවරයන් වහන්සේලාටත් මළගිය සියලුම ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඊටාම කෙටි කාලයකින් සුඛ ප්‍රතිපදාවෙන් ධර්ම අවබෝධයේ පිණසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ වහන්සේට ආරාධනා කරනවා පින් අනුමೋದනාව සිදු කරලා ධර්ම දේශනාව අවසන් කරන්න කියලා. ස්වාමීන් වහන්සේ බොහොම පින්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. උනායි අපි අද දවසේ මේ හිමිදිරි උදෑසන බුදුරයන් වහන්සේ දේශනා කරන්නට යෙදුන මේ උතුම් ශ්‍රී සද්ධර්මී සාකච්ඡා කිරීම තුළින් රැස් කර ගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම මෑත යුගයේ අපවත් වෙන්න යෙදුන මේ මහා යතිවරයන්න් වහන්සේලා වන අතිපූජ්‍ය ඩෙන්මාර්කේ ඥානදීප මහා යතිවරයන් වහන්සේටත් කටුකුරුන්දී ඥානানন্দ මහා යතිවරයන් වහන්සේටත් උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. මාගේ ගුරු දේවයන් වහන්සේටත් උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වේවා. මාගේ උපාධ්‍යයන් වහන්සේට ලෝක ශාසනය සුරකින්න මහ යතිවරුන්ටත් ධර්මයෙන් සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ රැස් කර ගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් මේ සාකච්ඡාව මෙහෙවන සම්බන්ධීකරණය කරන ගයාන් පොතුවැර මහත්මයාට, අස්තික පොතුවැර මහත්මයාට, ඒ වගේම තුලානි මහත්මියටත් ඒ වගේම අපට මේ තාක්ෂණික දායකත්වයෙන් ලබා දෙන සියලු දෙනාට ධර්ම ප්‍රචාර කටයුතු කරන්නා වූ සෑම දෙනාටම ඒ සඳහා උදව් කරන සියලු දෙනාටමත් අපට සිව්පසෙන් අපෝපකාර කරන්නා වූ සෑම දෙනාටමත්
රූපසිංහ මහත්තයා, බණ්ඩාර මහත්තයා, ඩයස් මහත්තයා ආදී ඒ සෑම දෙනාටම දේශ විදේශ උදව් උපදව් කරන සියලු දෙනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමටත් උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම බුදුරන් වහන්සේගේ මේ ධර්මයේ සාකච්ඡා කිරීම තුළින් බුදුරන් වහන්සේගේ අසහාය ගතිය ඉස්මතු වෙනවා. ඉතින් ඒ උතුම් බුද්ධානුභාවයෙන් අතාගතයන් වහන්සේ වදාළේ උතුම් ධර්මයේ ධම්මානුභාවයෙන් අතාගතයන් වහන්සේගේ ධර්මයට අනුධර්ම ප්‍රතිපදාවට යොමු වෙච්ච සංඝ රත්නයේ සංඝානුභාවයෙන් ඒ වගේම මමත් මේ උතුම් බුද්ධ වචනේ කතා කරන්නේ ධර්මයේ තියෙන විදිහටම කතා කරන්න ඕනේ කියන අදහසින් කිසි ආකාරයෙන් මගේ මතයක් මේ සඳහා මුසු නොවේවා කියන කාරණාව එක්ක. ඉතින් ඒ සත්‍යයි, ඒ සත්‍යානුභාවයෙන් අපේ ගුණ ධර්මානුභාවයෙන් අපි සිල් ගුණ ධම් රැකීම තුළින් ප්‍රතිපදා අනුගමනය කිරීම තුළින් රැස් කරගත් සියලු ආනුභාවයෙන් ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය තුළින් මේ සෑම සත්‍යානුභව බලයෙන්ගින්ම මේ ලෝකයට ශ්‍රී ලංකා දීපයට මේ ව්‍යාප්ත වෙන මේ කොරෝනා වසංගත බිය සම්පූර්ණයෙන් දුරු වී සැමට සතුටින් ඉන්න වාසනාව උදා වේවා. ත්වන් සරණයි.